බොහොම ශාමර්සයි. සුබ දවසක් දරුවෝ ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් මේ කෝස් එක ගැන මුලින්ම කතා කරොත් කෝස් එක AC900. ඉතින් මේක තමයි Microsoft Azure වලට යන ෆස්ට් කෝස් එක. ගොඩක් කට්ටිය හිතනවා ෆන්ඩමෙන්ටල් කිව්වම. කියන්නේ ලංකාවේ මයින්ඩ්සෙට් එකත් එක්ක ෆන්ඩමෙන්ටල්ස් කියලා කිව්වම මේක මේ ගොඩක් බේසික් දෙයක්. කියන්නේ සරල උදාහරණයකට කතාවත් මේ නිකන් Azure පෝර්ටල් එකට විතරයි අපි යන්නේ කියලා දෙන්නේ. ඒ කියන අදහස මට්ටම තමයි ගොඩක් කට්ටියට තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ Azure AC104 කියන එක කරන්න ගියාම ගොඩක් අමාරු වෙනවා. මොකද හේතුව බේසික් දේවල් ටික දන්නේ නැති හින්දා. සරලම උදාහරණේ ෆන්ඩමෙන්ටල්ස් කියලා අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Azure වල තියෙන components අපි හිතමු 100ක් කියලා. ඒ 100න් important components එක උදාහරණයකට ගත්තොත් 25ක් විතර. ඒ 25ම අපි configure කරන්නේ කොහොමද කියන එක. එතකොට 104 එක සහ 500 එකේදී ඔයගලන්ට එතනින් එහාට දැනගන්න පුළුවන් මේ කොහොමද එකට එක කනෙක්ට් කරන්නේ, ස්ටෝරේජ් පැත්ත, නෙට්වර්ක් පැත්ත කනෙක්ට් වෙන්නේ කොහොමද? ඒ කියන දේවල් තව ටිකක් ඇඩ්වාන්ස් විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒතර මේකෙදි අපි ජෙනරලි සාමාන්‍යයෙන් කම්පැනි සෙටප් එකකට අවශ්‍ය කරන විදිහේ ඔක්කොම දේවල් ටික මුලම ඉඳන් මේ කියන්නේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් මේකට අවශ්‍ය බේසික් නොලෙජ් එක මොකක්ද කියලා නෑ. ඒක බේසික් නොලෙජ් එකක් කියලා දෙයක් නැහැ. මොකද මේ Azure කියලා කියන්නේ ඕන කෙනෙක්ට ඩෙවලොප් කරන්න පුළුවන් සිස්ටම් එකක්, ප්ලැට්ෆෝම් එකක්. ඒ ප්ලැට්ෆෝම් එක ඔයාට හරිම සරලව ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේක තමයි බෙස්ම කෝස් එක පටන් ගන්න. ඉතින් සාමර්ථ්‍ය කිව්වා වගේ කෝස් එකේ කෝඩ් එක වෙන්නේ AC900 සති 3යි අදත් එක්ක සති 3යි ක්ලාස් එක. ඔයගොල්ලන් මේ ස්ලයිඩ් එකේ තියෙන සති දෙකක් කියලා දාලා තියෙන්නේ. අද ඉන්ටරැක්ෂන් සෙෂන් එකක් කියන්නේ. මොකද තමන් ඕනම දෙයක් කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ මම මොකද්ද කරන්න කියලා. එතකොට ඒකට ඔයගොල්ලෝ යම් කිසි වියදමක් දරන්න, ඒ හැමදේම කරන්න කලින් අපි කිසිම දෙයක් නොදෙන්න අපිට කිසිම තේරුමක් නැහැ අපි ඉන්වෙස්ට් කළා. ඉතින් මේක දැනගන්න ඕනේ අපි මොකද්ද මේ කෝස් එක කරන්නේ, මොනවද අපි ඉගෙන ගන්න යන්නේ, කොච්චර ටයිම් ඩියුරේෂන් එකක්ද, ඒ කියන්නේ හැමදේම. ඉතින් ටයිම් ඩියුරේෂන් එක ගැන කතා කරාම මේක පැය 16ක කෝස් එකක්. Microsoft ලගේ ඔරිජිනල් කෝස් එක කියන්නේ පැය 4යි. ඒකේ ප්‍රැක්ටිකල් පාර්ට් එකක් නැහැ. AZ900 කියන එකේදී පැය 4ක continuously lesson එකක් විදිහට යන්නේ. එතකොට ඒකෙදි කිසිම ප්‍රැක්ටිකල් එකක් කරන්නේ නැහැ පැය 4ක් ක්ලාස් එක යනකොට. ප්‍රැක්ටිකල් එකත් එක්ක යන්නේ එක පැය 8ක් තමයි ඔරිජිනල් ක්ලාස් එක වෙන්නේ. ඒ කියන්නේ one day course එකක්. හැබැයි මෙතනදී ඇයි අපි දවස් දෙකක් දාලා දෙන්නේ? අපි ඒ දවස් දෙකට ඔයගලන්ට ප්‍රැක්ටිකල් 45ක් කරවනවා. ඒ ප්‍රැක්ටිකල් 45ම ඔයගලන්ට පෙන්නන්න අපි අද ලයිව් ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරනවා කොහොමද පෝර්ටල් එකක් හදලා virtual machine එකක් ක්‍රියේට් කරලා ඒ දේවල් ටික ඔක්කොම කරන්න කියලා. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිකල්ස් 45ක් අපි ගයිඩඩ් ප්‍රැක්ටිකල් 45ක් ඔයගලන්ට කරවනවා ක්ලාස් එකේදී. අන්න ඒ හේතුව හින්දායි මේකට සති දෙකක කාලයක් නැත්නම් පැය 16ක කාලයක් උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් අපි ගන්න. හැබැයි මේක සති දෙකකින් ඉවරයි. මොකද මේ කෝස් එක අර මාස 2 3 4 යන්න පුළුවන් කෝස් එකක් නෙවෙයි. ඒකට හේතුව තමයි මේක ඔයා එකක් කරන්න පටන් ගත්තට පස්සේ දිගටම කරගෙන යන්න පුළුවන්. මොකද මේක ප්‍රැක්ටිකල් ඔක්කොම හදලා තින්නේ ස්ටෙප් බයි දෙකක්. ඒ කියන්නේ ස්ටාර්ට් ක්ලික් කරන්න, ඊට පස්සේ නෙක්ස්ට් ක්ලික් කරන්න, පෝර්ටල් එකට යන්න, ඒකේ මේක ටයිප් කරන්න කියලා ලැබ් ගයිඩඩ් එකක් තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන් කිසිම තැනක අමාරු වැටෙන්නේ නැහැ. මෙතන පැහැදිලි නැහැ, මෙතන පැහැදිලි නැහැ කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒකින්ද අද අපි ඉන්ට්‍රැක්ෂන් සෙෂන් එක කරලා නිකන් ඉතින් ඔයගොල්ලන් මේ කෝස් එකේදී ඒ කෝස් එකට කෝස් ෆී එක රුපියල් 10000ට ඒකත් ඉන්ක්ලූඩඩ්. ඒ වගේම Microsoft ලගේ තියෙනවා දරුවෝ MOC කියලා බුක් එකක්. Microsoft Official Curriculum Book කියලා. ඒකේ එන්නේ ඒ කියන්නේ Microsoft එකේම press release එකකින් රිලීස් කරන බුක් එකක්. ඒ බුක් එකත් ඔයගොල්ලන්ගේ ලැබ් එකත් එක්කම අපි ඔයගොල්ලන්ගේ ඊමේල් එකට හදලා දෙනවා. ඒක e-book එකක්. lifetime වාට හම්බෙන එකක්. ඒක expire වෙන්නේ නැහැ. ඔයා ඒක එකපාරක් ඇක්ටිව් කරාට පස්සේ ඔයාලට දිගට මේක access කරන්න පුළුවන්. ඉතින් සාමර්ථකෝගේ course fee එක රුපියල් 10000යි. ඒක lab fee එක and book fee එක දෙකම included. ඒ වගේම ඔයාලන්ට certificate එක අපි වගේ ඉස්සරහට කතා කරමු. course එක යන online Microsoft Teams හරහා යන්නේ මේ විදිහටමයි session එක. කරමු මොන හරි inquiry එකක් තියෙනවා නම් අපි info@nitesl.lk එක නැත්නම් සාමර්ථයට මට කතා කරන්න. මොකද ඔයගලන්ට ඕනම දෙයක් සම්බන්ධයෙන් සාමර්ථයත් එක්ක කතා කරන්න පුළුවන් course coordination පැත්තෙන් ඕනම දෙයක්. ඉතින් මේ course එක කාටද කියන එක ගත්තොත් දැන් ලෝකේ ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක තමයි cloud computing. ඒකට හේතුව අපි ඊළඟ ස්ලයිඩ් දෙක තුනදී කතා කරමු. මේ අපිට ගොඩක් ලොකු කොස්ට් එකක් යනවා කම්පියුටර් සිස්ටම් එකක් මේන්ටේන් කරන්න. ඒ කියන්නේ අපි කම්පැනි එකක් ඇතුලේ ගත්තම සල්ලි උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ අපි තුන් බැංකින් එන්නාමන්ට් එකක් කියලා. ඒතකොට බැංක් එකේ අපි සල්ලි ඩිපොසිට් කරන මැෂින් එක කනෙක්ට් වෙන සර්වර් එකක් කනෙක්ට් වෙනවා. එතකොට ඉන්ටර්නලි වැඩ කරන කට්ටිය ඔක්කොම කනෙක්ට් වෙන සර්වර් එකක් කනෙක්ට් වෙනවා. එතකොට ඒවයි ඉන්ටර්නෙට් සහ සම්බන්ධ පිටරට කමියුනිකේෂන් කරන තව සර්වර්ස් කනෙක්ට් වෙනවා. වගේ සර්වර්ස් ගත්තොත් සර්වර් සාමාන්‍යයෙන් බැංක් එකක සර්වර්ස් 200 300ක් තියෙනවා. ඒතර ඒ සර්වර්ස් 200 300 ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන්
අපි ලැප්ටොප් එකක් ගන්න ගියත් හරි සාමාන්‍යයෙන් රුපියල් 75000ක විතර අඩුම ලැප්ටොප් එකක්. සාමාන්‍යයෙන් හොඳ ලැප්ටොප් එකක් ගේමින් ලැප්ටොප් එකක් ලක්ෂ 5ක් 6ක් නැත්නම් 2කමාරකින් එහා පැත්ත ගානක් අපිට යනවා. එතකොට ඒ වගේ ගානක් යනකොට අපි කතා කරනවා බැංකින් එන්වයරන්මන්ට් එකට දාන අපි කම්පියුටර්ස් වලට අපි කියනවා සර්වර් කම්පියුටර්ස් කියලා. right? එතකොට ඒ කම්පියුටර්ස් වලට ලොකු හાર્ඩ්වෙයාර් ස්පෙක් එකක් ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපේ කම්පියුටර් එක අපේ තියෙන්නේ 4GB 8GB RAM නම් ඒ කම්පියුටර් එක අඩුම තරමේ 32 64GB RAM එකක් ඕනේ. හරි. එතකොට ඔයගොල්ලෝ හිතලා බලන්න කියන්නේ ඒ වගේ මැෂින් 200ක් ගත්තොත් කොච්චරක් ලොකු ප්‍රමාණයක් අපිට එනවද කියලා. අපිට තියෙන ලොකුම පාඩුව තමයි අවුරුදු 3-4ක් විතර යනකොට අලුතෙන් ප්‍රොසෙසර්ස් එනවා. අවුරුදු 3-4ක් යනකොට RAM එක මදි ඒ වැඩ කරන්න. එතකොට අපිට ඒක අපි එකට කරනවා ස්කේල් අප් කරනවා කියලා. ස්කේල් අප් කරන්න බෑ හේතුව සමහරක් මදර්බෝඩ් අලුතෙන් එන ප්‍රොසෙසර් වලට සපෝට් කරන්නේ නැහැ. සමහරක් ප්‍රොසෙසර්ස් අලුතෙන් එන මදර්බෝඩ් වලට සපෝට් කරන්නේ නැහැ. ඒකේ මදර්බෝඩ් එකේ උපරිම RAM එකේ යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හැම දෙය ගැනම හිතලා මයික්‍රොසොෆ්ට් ලා හැදුවා backend ටෙක්නොලොජි එකක්. සර්වර් ටෙක්නොලොජි එකක්. right? ඒ ටෙක්නොලොජි ගැන කතා තමයි අපි මේ AZ900 නැත්නම් මේ Azure course එක ගැන අපි Azure කියලා කියනවා Azure කියලා කියනවා මේ course එක ගැන අපි කතා කරන්නේ. හරි. එතකොට අපි ගියොත් මම හිතන්නේ මගේ slide එක ඔයාලට ස්විච් වෙන පේනවා. ඉතින් මම ගායන් බඳුනා දෙන දැන්ට Microsoft certified trainer කෙනෙක් විදිහට අවුරුදු 11ක experience එකක් Microsoft පැත්තෙම. ඉතින් දැනට senior consultant කෙනෙක් විදිහට private firm එකක Microsoft Cloud Security and Infrastructure Services පැත්තේ වැඩ කරනවා. ඉතින් මේ course එක mainly අපි develop කරලා තියෙන්නේ ඔයාගේ on premises තියෙන knowledge එක නැත්නම් ඔයාගේ server knowledge එක නැත්නම් ඔයාගේ තියෙන basic knowledge එක අපි කොහොමද cloud එකට ගෙනියන්නේ කියන තැන මත. ඉතින් මම කිව්වා වගේ හොඳට බලන්න මම මෙතනදී point out කරලා තියෙනවා මේකේ prerequisites මුකුත් නැහැ. right? කිසිම prerequisites එකක් ඕන නැති හේතුව මේකට ඔයාලට hardware පැත්තක අවස්ථාවක් එන්නේ නැහැ. මොකද හේතුව මේක තියෙන වෙන තැනක. එතන හම්බෙන්නේ ඉන්ටර්ෆේස් එකක් අපිට. ඒ කියන්නේ අපිට කනෙක්ට් වෙන රිමෝට් සිස්ටම් එකක්. ඒ රිමෝට් සිස්ටම් එකට තමයි අපි කනෙක්ට්ලා වැඩ කරන්න පටන් ගන්නේ. ඒතර ඔයාට මේ කෝස් එක පටන් ගත්ත තැන ඉඳන් හරියට කරන්න පටන් ගත්තොත් ඒක කන්ටිනියු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන ඉන්න පුළුවන් A level ස්ටුඩන්ට්ස්ලා. නැත්නම් ඊට වඩා අඩු වයසක් තියෙන කට්ටිය. එතකොට එන්න ජොබ් කරන කට්ටිය. right? ඒ හැමෝටම මෙතනින් කන්ටිනියු කරන් ඉස්සරහට යන්න පුළුවන්. මේක හැබැයි කාට හරි ස්ටුඩන්ට් කෙනෙක්ට බේසික් knowledge එකක්, ඒ කියන්නේ IT background එකක් හරි බේසික් knowledge එකක් තියෙනවනම් එයාට මේක ඉක්මනට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ කියන දේවල්. දැන් අපි උදාහරණයක් විදිහට අපි IP addressing ගැන කතා කරමු. එයාට already IP addressing knowledge එකක් තියෙනවනම් ගැටලුවක් කෙනෙක් නෑ. ඒක ඊට easily එයාට continue කරන්න පුළුවන්. හරි? right. මේ හැම දෙයකම කලින් අපි බලමු මොකද්ද මේ Azure කියන්නේ කියලා. right. චුට්ටක් මට confirm කරන්න මගේ screen එකේ දැන් මම ඉන්නේ what is Azure කියන තැන. ඒක ඔයගලන්ට පේනවද කියලා? what is Azure කියන slide එක තමයි මම ඉන්නේ. මම මේක දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති. අපි ඒක හරිම සරලව අපි ඔළුවට දාගමු මොකද්ද Azure කියන්නේ කියලා. right? මම චුටි diagram එකක් දැන් අඳින්නම් මෙතන. ඒකත් එක්කම අපි ඉස්සරහට යන්න. මම චුටි දෙයක් අහන්න ඕගලන්ගේ ගයක් ගත්තම. right? ඒ කියන්නේ ඕගලන්ගේ ගේක ගත්තොත් ඕගලන්ට ඉන්ටර්නෙට් එන විදිහක් තියෙනවනේ. මම මෙහෙමෙන්ද right? මේ වගේ අපි රවුටර් එකට වාට IP address එකක් දාන්න පුළුවන් 192.168.1.1 කියලා දාමු. ඒතර මේක SLT හරි right? මොකක් හරි ගන්න සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර මේක හරහා තමයි ඔයාගේ කම්පියුටර් වලට ඉන්ටර්නෙට් එන්නේ. මම හරිනේ. ඒතර මේකට ආ ප්ලග් කරනවා කේබල් එක නැත්නම් Wi-Fi වලින් කනෙක්ට් වෙනවා. ඒතර ඔයාලට මේක හරහා ඉන්ටර්නෙට් යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. right? එතකොට කම්පැනි එක කොහොමද මේ තමයි අපි දකින පොඩිම නෙට්වර්ක් එක. right? එතකොට කම්පැනි එක කොහොමද වැඩ කරන්නේ? right? කම්පැනි එකක් දරුවෝ ඕක ඔය විදිහම තමයි අපි SLT හරි මොකක් හරි අපි ගමු මේ වගේ ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර් කෙනෙක්. එතකොට ඒක හරහා ඔයාගේ ස්විච් එකට කම්පැනි එක කනෙක්ට් වෙනවා. right? එතකොට මේක හරහා ආපහු අපි හිතමු අර මම කතා කරා වගේ කම්පැනි එක ඇතුළේ තියෙනවා යූසර්ස්ලා ඔක්කොගේම ইনফরমේෂන් තියන් ඉන්න සර්වර් එකක්. හරි? අපි හිතමු කම්පැනි යූසර්ස්ලා ඔක්කොම 2500ක් වැඩ කරනවා කියලා. ඒතර 2500 ගේම HR පැත්තෙන් ගත්තොත් එයාගේ first name එක last name එක මේ අදාළ කරන හැම දෙයත් එක්කම මෙතන අපි මේකට අපි දාමු අපි database server කියලා. හරි? මම මේ කියන්නේ සාමාන්‍ය දෙයක්. එතකොට මේ කම්පැනි අපි තුමු යූසර්ස් ටික ඔක්කොම මේ පැත්තට අපි ගමුකෝ.
right එතකොට මේ ඉන්න users ලාට connect වෙන තමයි මේ database server එකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්න users ලාට information ටික ගන්න තමයි database server එකේ තියෙන්නේ. එතකොට අපි හිතමු මෙහෙම දෙයක්. මේ ඉන්න users ලාට අපිට ඕනේ USB block කරන්න. right මේ ඉන්න users ලාට Facebook යන නැති කරන්න ඕනේ. මේ දෙකම නැති කරන්න යන්නේ. මේ ඉන්න users ලාට right files දාන්න server එකක් හදන්න ඕනේ. එතකොට කම්පැනි මොනවද කරන්නේ මේ USB බ්ලොක් කරන්න ඕන හින්දා අපි එකට කියනවා USB බ්ලොක් කරන සර්වර් එකට අපි කියනවා active directory එකක් අපි දානවායි කියලා. right මේක අපි ඉදිරියේදී ඉගෙන ගමු. active directory එකක් දානවා කියලා ඒකට අපි දානවා group policy කියලා policy වර්ගයක්. මේ policy එක පුළුවන් පුතේ මෙතන අපිට පුළුවන් මේ ඉන්න environment එකේ ඉන්න කට්ටියට policies දාන්න. මෙයා computer එක on වෙනකොට එයාට task manager එක කියන්නේ එයාගේ Windows wallpaper එක change කරන්න. computer එක on වෙනකොට එයාගේ තියෙන icons ටික ඔක්කොම නැති කරන්න. computer එක on වෙනකොට එයාගේ වෙලාව ඒ ටික එයාට හදන්න බැරි කරන්න. computer එක on වෙනකොට එයාට ඒ දේවල් ටික කරගන්න බැරි කරන්න අපිට හදන්න පුළුවන්. right? ඒකට අපි කියනවා group policy සෑම එකක් කියලා. right? එතකොට මම මේ එකින් එක ඇඳගෙන යන්නේ මේ environment එකක් හැදෙන විදිය. right? එතකොට ඊට පස්සේ අපිට පුළුවන් මේ අපි තුමු මේ Facebook block කරන්න ඕනේ කියලා. අපි මෙන්න මේ කනෙක්ට් වෙන තැන, ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් එක කනෙක්ට් වෙන තැනයි මේ ඉන්ටර්නෙට් එක එන තැනයි මෙතන අපිට තව සර්වර් එකක් දාන්න පුළුවන්. අපි එකට කියන්නේ මොකද? firewall නැත්නම් proxy server කියලා. firewall වල proxy server එකක් අපි දානවා ඉන්ටර්නෙට් නවත්තන්න. එතකොට අපිට මම එහෙමම එක්ස්ප්ලেইন කරන්න පොඩ්ඩ මම මේකට තව server එකක් දාන්න අපි තුමු අපේ කම්පැනි එකේ ඉන්නවා users ලා අපි තුමු 500ක් ඉන්නවා කියලා. right මේ users ලා 500ටම Windows update එක ඔයගොල්ලෝ දන්නවා දැන් Windows update එක සාමාන්‍යයෙන් GB 4.5ක් එනවා. එතකොට ඒ GB 4.5ම මෙයා ඉන්ටර්නෙට් මේ machines ඉන්ටර්නෙට් එකෙන් ගන්න ගියොත් හිතන්න අපි machine 500ක් තියෙනවා GB කීයක් මෙතන වේද 4 ගාන ගත්තා. ලොකු ප්‍රමාණයක් එනවා. හැබැයි ඔය GB 4ම නේද මේ එකම ඔක්කොම machines වල තියෙන එකම GB 4 නේද? ඇයි අපිට බැරි එක තැනකට අපේ කම්පැනි ওই GB 4 ගෙනහල්ලා මේක හරහා මෙතනට යවන්න. එතකොට අර ඉන්ටර්නෙට් එක තියෙන්නේ. අපි ඒකට කියනවා WSUS Windows Software Update Server කියලා. right ඔන්න ඔය විදිහට දරුවෝ ඒ කියන්නේ කම්පැනි එකක් ඇතුලේ ගත්තොත් ඕන තරම් සර්වර්ස් තියෙන පුළුවන් fingerprint servers ඊට පස්සේ ඇතුලේ තියෙන HR system එක ඊට පස්සේ තව ඔය වගේ systems ගොඩාක් තියෙන්න පුළුවන්. මෙන්න මේක අපි ඇඳොත් මේකට ඒ අපි දාමු මේ BCD කියලා. ගොඩාක් සර්වර්ස් තියෙන්න පුළුවන්. එතකොට ඔය සර්වර්ස් ටික අපි අමාරුවෙන් හදලා හැමදේම කරලා දැම්මට පස්සේ right එතකොට මෙයා අපි හිතමු මේක අපි දැම්මේ 2008 කියලා. right 2008 අපි මේක දාපු සිස්ටම් එකක් කියලා. දැන් මේ වෙනකොට 2021 වෙලානේ. ඒතර 2021 වෙනකොට මේ තියෙන policy structure එක. හරි? නැත්තම් මේ තියෙන සිස්ටම් එක සම්පූර්ණයෙන්ම උඩ යටි කරු වෙලා. ඒ 2008 ඉඳන් අවුරුදු 13කට විතර එහා පැත්තෙන් ටයිම් එකක් දැනටම ගිහිල්ලා. එතකොට මේ 13ට වෙච්ච චේන්ජ් එක කොච්චර ලොකු චේන්ජ් එකක් වෙලා ඇති කියලා හිතනවාද? එතකොට ඔයාට ආපහු මම මෙහෙම හන්ද මෙන්න මේ විදිහට කතා කරා. අපි නිකන් හිතමු 2008 එකෙන් පස්සේ මොනවද Windows අපි ඒ කාලේ ගත්තත් Windows Vista ආවා. ඊට පස්සේ Windows 7 ආවා. Windows 8.1 ආවා. Windows 10 ආවා. දැන් Windows 11 එනවා. අපි පිළිවෙලට ගත්තා. එතකොට මේවා ලොකු චේන්ජ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා Windows XP තියෙන කාලේ වගේ නෙමෙයි. දැන් ඒකත් එක්ක කම්පෙයාර් කරාම 100ට 200ක් වෙනස්. ඒ තියෙන ටෙක්නොලොජි එක. right? එතකොට මේ තියෙන ටෙක්නොලොජි චේන්ජ් එකදී ඕගලන්ට මේ කම්පැනි එක චේන්ජ් කරන්න ඕනේ නැද්ද? ඔය ටික අනිවාර්යෙන් චේන්ජ් කරන්න ඕනේ. එතකොට අපි තුමු සර්වර්ස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි සර්වර්ස් 8ක් අපි ගාව තිබ්බා. අපි තුමු මේ එක සර්වර් එකක් හදන්න අපිට යන එක රුපියල් ලක්ෂ 2ක්. එතකොට මෙතන සර්වර්ස් 8ක් තිබුණාට මෙතන සර්වර්ස් 10ක් ගමු. ලක්ෂ 20ක් අපිට යනවා. එතකොට ලක්ෂ 20 ගිහිල්ලා ඔයගොල්ලන්ට මම තව චුටි ප්‍රශ්නයක් අහන්නම්. දැන් අපි මුළු කම්පැනි දින ඔක්කොම ඩේටා එක මේ අපි මේ සර්වර් එකට දානවා කියලා හිතමු මම මේ නිල් පාටින් අඳින එකට.
මේ ඔක්කොම දැම්මට පස්සේ right හදිසියක්වත් වෙලා මොකක් හරි අකුණක් වැදිලා නැත්නම් මොන හරි ප්‍රශ්නයක් වෙලා මේ සර්වර් එක පිච්චුනේ නැත්නම් ඩැමේජ් වුණොත් අපිට ඒකට කිසිම ඩේටා එකක් ඒ කියන්නේ අපිට කිසිම රිකවරි ඔප්ෂන් එකක් නැහැ. අපි ගාව තිබුණේ නැත්නම්. එහෙනම් අපි මේ එන්වයරන්මන්ට් එක අපි තව තැනක හදන්න ඕනේ. අපි ඒකට කියනවා සාමාන්‍යයෙන් DR කියලා disaster recovery කියලා. ඒක කම්පැනි පොලිසි එකක්. ඒ වගේම කම්පැනි ඔයගලන් ඔඩිට් එකකට යනකොට IS ඔඩිට් එකකට යනකොට ඒක පොලිසියක් ඔයගලන් කම්පැනි වැඩ කරන සේවකයන් නැත්නම් ඔයගලන් සර්විස් එකක් දෙනවා නම් ඒ සර්විස් එකේ තියෙන බෑකප් එක තව තැනක රන් වෙන්න ඕනේ කියන එක. එතකොට ඔයගොල්ලන්ට මම අපහු මේක සම්පූර්ණයෙන්ම ක්ලියර් කරන්නම්. right මම අපහු උඹලට මම මේ විදිහට පටන් ගත්තොත් මම අර විදිහට මන්දින්නම් අපහු මේ විදිහට පිටු users ලා පල්ලෙන් අඳිමු. එතකොට මේගොල්ලෝ කනෙක්ෂන් එක හදාගන්නේ මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. හරි. එතකොට මේ අපි හිතමු මේක අපේ කම්පැනි තියෙන ෆයිල් සර්වර් එක කියලා. මේ ෆයිල් සර්වර් එකට මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපිට අනිවාර්යෙන් දරුවෝ මේ කම්පැනි පිට කොහෙද තැනක තව ෆයිල් සර්වර් එකක් තියාගන්න වෙනවා. අපි ඒකට කියන මොකද්ද? DR site එකක් කියලා. නැත්තම් disaster recovery site එකක් කියලා. right? එතන අපි මේ පැත්ත ගමු head office එක කියලා. right? එතකොට මේ ෆයිල් සර්වර් එක අනිත් පැත්තට අපි ගේනවා මෙන්න මේ විදිහට දාන්න ඕනේ අපි මේ විදිහට ගෙනහලා. එතකොට මේ එක සර්වර් එකට ලක්ෂ 2 ගාන යනවා නම් හදන්න. ඔයාලට මේ head office කියන එක හදන්න ලක්ෂ 20ක් ගියා නම් right? ඔයාලට මේ disaster recovery site එකක් අර විදිහටම හදන්න ඒ වගේම ගාණක් යනවා. තව ලක්ෂ 20ක්. right? එතකොට ඒ ලක්ෂ 20 ලක්ෂ 40 ගත්තොත් මේ ලක්ෂ 40 කොච්චර කාලයක්ද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන ඊළඟ ප්‍රශ්නේ. මම ලක්ෂ 40ක් වියදම් කළා මම මගේ setup එක හදලා කම්පැනි තියෙන ෆයිල් සර්වර්ස් වෙන්න පුළුවන් කම්පැනි තියෙන තව සර්වර්ස් වෙන්න පුළුවන් මේ හැමදේම හදලා හැමදේම කරලා මට කොච්චර කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක තමයි වැදගත්ම දේ. right? එතකොට හොඳම උදාහරණයක් මම කියන්නම් ඕගොල්ලෝ මීට අවුරුදු 3කට 4කට කලින් ගත්ත ලැප්ටොප් එකට දැන් තියෙන Windows latest update එක දාලා පාවිච්චි කරද්දී කොච්චර ස්ලෝනස් එකක් එනවද? එතකොට කම්පැනියක් ඇතුලේ ඒ ක්ලයන්ට්ලා අප්ඩේට් වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඇයි Windows version එකක් අප්ඩේට් වෙන්නේ කියලා? අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ දරුවෝ අපිට Windows XP පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Windows XP කියන එක කාලයක් තිස්සේ පාවිච්චි කරනකොට Windows XP කියන එක කාලයක් තිස්සේ තියෙනකොට ලෝකේ ඉන්න හැකර්ස්ලා ඒකේ තියෙන vulnerabilities නැත්නම් ඒකේ තියෙන issues ටික ඔක්කොම හොයාගන්නවා. මේක ඇතුලෙන් යන්න පුළුවන් මේ port එක ඇතුලෙන් Windows XP hack කරන්න පුළුවන් Windows XP වල database එකේ password එක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ඇති ගොඩක් softwares තියෙනවා password කඩන්න නෙමෙයි password ගන්න visible කරන්න. right? ඉතින් ඒවා ගොඩක් දේවල් තියෙනවා. right? ඉතින් එතකොට Windows 20 ආවා Vista වලට XP වලට ගොඩාක් ලොකු වෙනසක් දුන්නා. 7 ආවා 8 ආවා 10 ආවා දැන් ආයෙ 11 එකක් කියලා තියෙනවා. එතකොට ඒ එන්නේ ලොකු අර patches ටික ඔක්කොම වහගෙන තමයි ඉස්සරහට එන්නේ. ඒතර ඒවට හරියන hardware performance තාගාව තියෙන්න ඕනේ. ඉස්සර අපි පාවිච්චි කරේ Pentium 1 2 කියලා machines 3 ආවා 4 ආවා dual core core 2 duo quad core core i3 i5 දැන් i7 10 ඔක්කොම වෙලා තියෙනවා. ඒ එන්න එකත් එක දැන් බලමු machines වල දැන් ඉස්සරත් අපි XP පාවිච්චි කරද්දී යම් කිසි ස්පීඩ් එකක් තියෙනවා නම් දැනුත් ලොකු වෙනසක් නැහැ. හේතුව software platform එක අප්ඩේට් වෙලා. දැන් මේ Azure කියන ටෙක්නොලොජි මේ අපේ on prem මේ කම්පැනි එකක් ගත්තම ඒ කම්පැනි එක ඇතුලේ ඔය වගේ තියේදී උපරිම අවුරුදු අපිට 5ක් 8ක් යනකොට අපිට සිස්ටම් එක චේන්ජ් කරනවා. ලක්ෂ 40ක් වියදම් කරලා සිස්ටම් එකක් හදලා සම්පූර්ණයෙන්ම හරි අවුරුදු 5කින් ආපහු ලක්ෂ 40ක් වියදම් කරලා සිස්ටම් එක කල්තෙන් හදන්නවත් ඔයාට ඒක ලොකු පාඩුවක් දරා ගන්න බැරි පාඩුවක්. මොකද හේතුව ඔයා මේ සිස්ටම් එක හදලා කම්පැනි ඉන්න යූසර්ස්ලා 500කට ඕනනම් හයර් කරයි. නැත්නම් 1000 2000 10000ක් වෙයි උපරිම. හැබැයි මේ setup එකේ limitation එකක් නැහැ 500ට 1000 මේ දාන්න කියලා. ඔයාට ලක්ෂයක් වුණත් පුළුවන්. එතකොට ඔයාට අවුරුදු 5කට පස්සේ මේක ටික ආයෙ චේන්ජ් කරනවා තව ලක්ෂ 20ක් දීලා ලොකු අපරාධයක්. හරි. එතකොට ඒකෙන්ද මෙන්න මෙහෙම දෙයක් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. අපි හිතමු යම්කිසි බැංකයක් තියෙනවා මේ වගේ
මේක ලොකු සිස්ටම් එකක් හදලා තියෙනවා. අපි හිතමු යම්කිසි ABC කියලා බැංක් එකක් තියෙනවා කියලා. ABC කියන බැංකෙන් තමයි මේ සිස්ටම් එක ඔක්කොම හදලා තියෙන්නේ. හරි? ඒගොල්ලෝ මේක පාවිච්චි කරනවා කිසිම ගැටලුවක් නැහැ ABC. මෙන්න මේ විදිහට. හරි? ඒක මෙන්න මේ කනෙක්ට් වෙන කියලා. තව බැංකයක් තියෙනවා BBC කියලා. මේගොල්ලෝ කියනවා අපි සෙටප් එක හදන්නේ නැහැ. අපිට දැන් මේගොල්ලන්ට අපි ලක්ෂ 40ක් ගියක මේක හදන්න. හරි? මේ BBC කියන බැංකුවේ කියන අපි සෙටප් එක හදන්නේ නැහැ. අපිට ඕගලන්ගෙන් කොටසක් දෙන්න බැරිද කියලා. බැරිද පුළුවන්ද? ඇයි පුළුවන් ඉන්නේ? මෙතන අපි ස්ටෝරේජ් එකක් හැදුවට පස්සේ මේකේ අපිට හાર્ඩ් ඩිස්ක් එකේ අපි දැන්ට තියෙන්නේ 2 ටෙරාබයිට් නම් අපි ඔකට තව 2 ටෙරාබයිට් එකක් ගහලා මේ බැංකුවකට දෙන්න බැරි කමක් නැහැ. ඒක වෙන පාඩෙන් අනේ. හරි. අපි තුමු මේ BBC කියන බැංක් එක කියලා. හරි. එතකොට මෙයාට පුළුවන් තව කෑල්ලක් ගහනවා මේ කෑල්ල මේ BBC කෙනෙක් කියලා දෙනවා. මේකට තව මොන හරි ෆයිල්ස් මොන හරි ටිකක් කොපි කරනවා ඒක BBC බැංක් එකට දෙනවා. හරි. තව මොන හරි මේකේ ෆින්ගර්ප්‍රින්ට් සිස්ටම් එක දාලා ඉවරලා ඒ සර්වර් එක කනෙක්ට් කරන හදනවා මෙතනට. ඉතින් එතකොට මේගොල්ලන්ට ප්‍රශ්නයක් එන්නේ නැහැ මේ BBC කෙනෙක් කෙනා අපි හයර් කරන්නේ මෙන්න මේ ABC කියන බැංක් එකෙන්. හැබැයි ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපිට කොච්චරක් දුරට ABC කියන එක ට්‍රස්ට් කරන්න පුළුවන්ද කියන එක. BBC කියන බැංක් එකට ABC කියන කෙනාව කොච්චරක් දුරට විශ්වාස කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා. එතකොට ඕක ඕන මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මමයි චාමරසයි කියලා. හරි. අපේ චාමරසරි මම එකතු වෙලා මේ වගේ සෙටප් එකක් පටන් ගන්නවා. මේ වගේම අපි හදලා ඉවරලා අපි හිතමු දාලා අපි ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා හරි. මේ වගේ data set මේ වගේ සිස්ටම් එකක් හදාගෙන මේක ඇතුළේ අපි සර්වර්ස් ඔක්කොම දානවා. හරි. දාලා ඉවරලා අපි කියනවා මේ ABC කියන බැංක් එකට ඕගොල්ලෝ තවදුරටත් සිස්ටම්ස් හදන්න එපා. සිස්ටම්ස් ගන්න එපා සල්ලි දීලා. අපි මේකට බෑකප් එකකුත් රන් කරනවා මෙන්න මේක තව තැනකින්. exactly මේ පැත්තෙම තියෙන දේවල් අනිත් පැත්තට replicate. අපි කියනවා අපේ එකේ අපි කොටසක් වාට දෙන්නම්. ABC බැංක් එකට. මේ ෆයිල් සිස්ටම් එකේත් අපි කොටසක් වාට දෙන්නම් මේකට. මේ fingerprint reader එක හරි මොනවා හරි දෙනවා ඒකෙත් අපි කොටසක් දෙන්නම්. අප්ඩේට්ස් කරන එකත් අපි මේකෙන් කොටසක් අපි ඔයගොල්ලන්ට දෙන්නම් කියලා. හරි. එතකොට ඊට පස්සේ අපි හිතමු තව කම්පැනි එකක් තියෙන කියලා BBC කියලා අපි කතා කරා වගේ. මේ BBC එකටත් අපි කියනවා වගේම අපි මේකෙන් කොටසක් අපි ඔයගලන්ට දෙන්නම්. තව කම්පැනි එකක් ආවොත් අපි හිතමු ACD කියලා එකක් ආවයි කියලා. ඒ වගේ කම්පැනි එකක් ආවත් අපි ඒකටත් අර වගේ අපි කොටසක් හදලා දෙනවා. දැන් එහෙම කියලා දැන් මේකේ බෑකප් එකත් ඔක්කොම අනිත් පැත්තට සිංගනවා. දැන් මේ ABC කම්පැනි ලක්ෂ 40යි මේ BBC කම්පැනි ලක්ෂ 40යි ACD කම්පැනි ලක්ෂ 40යි දැන් මේ කම්පැනිටත් ගියේ ලක්ෂ 40ම තමයි මේ ඉන්වර්මන්ට් එක. ඕන්නම් 50ක් යන්නේ නැති. right එතකොට මෙතන 120ක් යනකොට මේ කම්පැනි ලක්ෂ ඒ කියන්නේ මේ හොස්ටඩ් කියන කම්පැනි ලක්ෂ 50යි ගිහිලා තියෙන්නේ. හැබැයි තියෙන වාසිය මොකද්ද? මේගොල්ලෝ අපෙන් ඉල්ලන්නේ නැහැ නැත්නම් මේ ABC කියන කම්පැනි එකකින් ඉල්ලන්නේ නැහැ දරුවෝ ලක්ෂ 40ම. ඒගොල්ලෝ කියන්නේ අපිට ලක්ෂ 25ක් දෙන්න. අර එකට එකක් අඩු වෙන්නේ 25ක් දෙන්න. මෙයාගෙත් 25ක් ගන්නවා. මෙයාගෙත් 25ක් ගන්න. දැන් මේ කම්පැනි කොච්චර ලාභයක්ද 15ක ලාභයක් තියෙනවා. නේ? මේ කම්පැනිත් 15ක ලාභයක් තියෙනවා. මේකටත් 15ක ලාභයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ මෙන්න මේ තැන්වල ගිහලා හොස් කරනවා. අර කම්පැනිට මොකද අර කම්පැනිට 75ක් එනවා. එතන මේ පැත්තෙන් 25ක කම්පැනි ලාභයක් තියෙනවා. ඒ 25 ඇතුළත මේ අවුරුද්දකනේ. නැත්නම් අවුරුදු 5කනේ. මේගොල්ලෝ මේක අනිත් පැත්තට චේන්ජ් මේගොල්ලෝ කම්පැනිස් 3කට නෙමෙයි දුන්නේ. 3කට නේ පුතේ මේගොල්ලෝ කම්පැනිස් අපි 1000කට 2000කට මේගොල්ලෝ මේ සිස්ටම් එක හය කරනවා. එතකොට මේ 25 ඒවා 1000 2000 කට වැඩි වෙනවා. ඒතර ඒගොල්ලෝ මොනවද කරන්නේ? මේ සෙටප් එකට මම ආපහු අඳින්නම්. මම ඉදිරියෙන් දොත් මේ එක සෙටප් එකක් නම් අපි තුන් මේක AB1 කියලා. හරි. මේගොල්ලෝ තව සෙටප් එකක් හදන ඒ වගේ AB2 කියලා. ඇයි මේගොල්ලන්ට මහා පරිමාණ වශයෙන් ලාභ හම්බෙන හින්දා. මේගොල්ලෝ තව සෙටප් එකක් හදනවා AB3 කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ එළියේ ඉන්න කස්ටමර්ස්ලාට කියනවා අපි ගාව බෑකප්ස් තියෙනවා තැන් තුනක.
මෙන්න මේ වගේ. තැන් තුනක තියෙනවා. ඕගලන්ට අපි ඩොලර් යම් අපි තුමු ලක්ෂ 40ක් නේ ඒගොල්ලන් කොන්ටිටිය ලක්ෂ 25කට අපි ඕගලන්ගේ ඩේටාත් මෙතන දාන්න දීලා ඒ බෑකප් එකත් අපි මේන්ටේන් කරලා ඒ බෑකප් එක තව තැනක මේන්ටේන් කරලා උදාහරණයක් ගත්තොත් මේකේ තියෙන ලංකාවේ නම් right ශ්‍රී ලංකාව නම් මේක සිංගප්පූරුත් එවලා මේක චයිනත් අපි යවනවා. ඒ කියන්නේ අපි ඩේටා ටික තැන් තුනක අපි සේව් කරනවා. geo redundancy කියලා අපි කියනවා. right ඒතකොට මේ කම්පැනිට ලොකු ලාභයක් වෙන හේතුව ලක්ෂ 15ක විතර ලාභයක් ඒගොල්ලන්ට සෝරි ඉතිරි වෙනවා. මේ කම්පැනි ලොකු ලාභයක් වෙනවා එක කම්පැනියකින් ලක්ෂ 25ක් විතර මේකට ලාභයක් තියෙනවා. ඒතර ඒ වගේ මහා පරිමාණයෙන් ගත්තත් ඒ වගේ ලොකු ලාභයක් එන්නේ. ඒතර ඒගොල්ලන්ට සර්වර් මේන්ටනන්ස් කරන ඒගොල්ලොත් අවුරුදු 5න් පාට මේන්ටනන්ස් කරනවා. ඒගොල්ලොත් අවුරුදු 5ක් ගියාම සර්වර්ස් ටික ඔක්කොම චේන්ජ් කරනවා. හැබැයි ඒකට ලොකු ප්‍රශ්නයක් නෑ. කම්පැනි එක දරා ගන්න ගාන වගේ නෙවෙයි අර වගේ කම්පැනියක් දරා ගන්න. ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. තේරෙනවද? මම කියන එක මම හිතන්නේ පැහැදිලි ඇති ඔයගොල්ලෝ හැමෝටම. right එතකොට අපිට අපේ අතින් අපි අවුරුදු 5කට සැරයක් ලක්ෂ 15ක් වගේ ගාන ලක්ෂ 25ක් වගේ ගානක් දීලා sorry ලක්ෂ 40ක් දීලා සිස්ටම් එකක් චේන්ජ් කරගෙන යනවට වඩා අපිට ලේසි හැම අවුරුද්දෙම 25 ගානේ යම් කිසි පොඩි වැඩිමුකුත් එක්ක අවුරුදු 5ක වෙන තැනක ඒක 6 කළා ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඕක චාමර්සය සහ මම දැම්මොත් කොච්චර දුරට මේ කම්පැනි වලින් පිළිගනිද කියන එක. ඕගොල්ලෝ පිළිගන්නේ අපේ ක්ලාස් එකකින් ඉඳන්. එතකොට ඔන්න ඔතන ලොකු ප්‍රශ්නයක් අපිට එනවා. එන්න ඒකට ප්‍රධාන හේතුවක් විදිහට Microsoft කියලා කියන්නේ ලෝකේ බ්‍රෑන්ඩින් නම්බර් 1 ප්‍රොඩක්ට් එක. Windows versions වලින් සහ ලෝකේ තාමත් 180කට හැබැත් වෙන්න ලොකු quantity-යක් තියාගෙන ලෝකෙම හොල්ලන් ඉන්න ප්‍රොඩක්ට් එකක්. ඒගොල්ලෝ මොන හරි solution එකක් දෙනවකම ගොඩක් වෙලාට trusted වැඩි. ඒගොල්ලන් IEEE, HIPAA, ඔය කියන compliances, ඔය කියන companies වලින් තියෙන එක එක data regulations right ඒ හැම දෙයක්ම මැච් කරලා ඒගොල්ලෝ හදන data center එකක් මේ විදිහම right මම මේක මෙන්න මේ විදිහ අඳලාට පෙන්නන්නම් right අපි තුමු ඒගොල්ලන් හදන දරුවෝ අර වගේම ෆයිල් සර්වර් එකක් right අර වගේම තව fingerprint සර්වර් එකක් තව මොන හරි ඔය කියන අපි තුමු ඔයගොල්ලෝ දැනුවත් අපි තුමු බැංකයක් ගත්තත් ඔයගොල්ලෝ හොඳට දන්නවා 100ක් විතර තියෙනවා ඔයාගේ ඔක්කොම දාන්නවා. අරගෙන ඉවරලා මේක සම්පූර්ණයෙන්ම නමක් එයා දෙනවා මොකක්ද ඒ දෙන නම Azure කියලා. right ඊට පස්සේ මෙතනින් එයා users ලට අපි හිතමු කම්පැනි 4-5ක් කියලා. මේ කම්පැනිස් වලට මෙයා මේක සෙල් කරනවා. මෙයා මේක මෙතන සෙල් කරනවා මේක සෙල් කරනවා මේ ටික එතකොට මේගොල්ලන්ට වෙනම සිස්ටම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒගොල්ලන්ටම කියලා සර්වර්ස් ටිකක් රන් කරගන්න මේ ඉන්න කට්ටියට එතකොට මේකට හાર્ඩ්වෙයාර් යන්නේ නැහැ අපිට මේකට වෙනම පවර් එකක් යන්නේ නැහැ right මේක මැනේජ් කරන්න වෙනම කට්ටියක් අපිට ඉන්න ඕනේ නැහැ right ඒ වගේම මේකේ තියෙන ටෙක්නොලොජිකල් ඔක්කොට දැනගන්න ඕනේ නැහැ ඒ ටික ඔක්කොම මේ Azure එක බලා ගන්න ඉන්ජිනියර්ස්ලා ඔක්කොම හදනවා right ඒගොල්ලන් මේකට පවර් ඔක්කොම දෙනවා ඒගොල්ලෝ ඔක්කොම RAM එක වැඩි කරනවා මේකට බෑකප් සිස්ටම් එකක් ඕන නම් තව කොහෙද තැනක disaster recovery systems ඒගොල්ලෝ හදනවා දැන් 100 ගණනට කිට් වෙන ගණනක් තියෙනවා right ඒ ටික හදලා ඉවරලා ඔයාගේ අවශ්‍යතාවයට හරිය විදිහට මෙයා මේ පාර්ට්ස් එක ඔයාලට ලබා දෙනවා එතකොට Azure කියලා කියන්නේ අපි නොදන්න දෙයක්ද නැහැ. Azure කියලා කියන්නේ නැත්නම් Azure කියලා කියන්නේ අපි මේ දන්න environment එකම තමයි. ඒගොල්ලෝ ඔය අපි කතා කරත් අපේ භාෂාවෙන් domain controllers වෙන්න පුළුවන්, SCCM servers වෙන්න පුළුවන්. ඔය නම් දන්නේ නැති කට්ටිය කිසිම දෙයක් අලුතෙන් හිතන්න එපා. සරල විදිහට හිතන්නකෝ අපි බැංකුවට ගියාම වැඩ කරන servers 50ක් තියෙනවා 50ම වැඩ කරන්නේ අපේ බැංකුව ඇතුළේ නම්. අපිට පුළුවන් ඒ ටික ඔක්කොම අවුරුදු 5න් පාට අප්ඩේට් කරන්නේ නැතුව වෙන තැනකින් ගන්න. ඒගොල්ලන්ට ලාභයි හේතුව ඒගොල්ලෝ අපිට විතරක් නෙමෙයි හය කරන්නේ. එහෙනම් මම ඔයාගෙන් අහුවොත් මොකද්ද Azure කියන්නේ කියලා. ඒකට දෙන්න තියෙන උත්තරය තමයි අපිට අපේ serverless නැත්නම් අපේ environment එකේ servers නැති environment එකක් අපි වෙන තැනකින් හය කරනවට අපි කියනවා cloud computing කියලා, cloud technologies කියලා. ඔයගොල්ලෝ cloud technologies කියන එක දන්නේ නැහැ කිව්වොත් ඒක ලොකු බොරුවක්. හේතුව ඔයගොල්ලෝ Gmail පාවිච්චි කරනවා, live mail පාවිච්චි කරනවා, ඔයගොල්ලෝ Facebook පාවිච්චි කරනවා,
ඒ වගේ ඔක්කොම ඇප්ලිකේෂන්ස් තියෙන්නේ ඔයගොල්ලෝ දන්නේ නැතුව වෙන තැනක data center එකේ. Facebook එකේ ඔයාගේ username එකයි password එකයි ගිහුවම එයා connect වෙනවා automatically උඩට Facebook server එකට. ඒ server එකේ තියෙනවා username එකයි password එකයි capture කරනවා. ඒකට අදාළ කරන ඔයාට files තියෙන එයාගේ hard disk එකක් තියෙනවා. ඒ hard disk එකෙන් ඔයාට files ටික ඔක්කොම අරන් දෙනවා. right? ඒතර ඒ hard disk එකේ තියෙන දාපු comments වල ඔක්කොම දේවල් ටික application එකක් කරාවට match කරලා ලස්සන interface එකක් හදලා දෙනවා. ඔක තමයි back end එක කියන්නේ. ඒතර ඒ වගේම තමයි මේ Azure කියන එකත් ඒ වගේම servers ටිකක් ඔක්කොම හදලා ඉවරලා ඔයාට ගහන username password එකත් එක්ක ඔයාගේ කම්පැනියට authentication එකක් කරන් දෙනවා. ඉතින් ලොකු ලාභයක් ඉතිරි වෙනවා කම්පැනි පැත්තෙන් ගත්තොත්. maintenance cost එක, power cost එක, hardware cost එක, engineers ලාගේ තියෙන වෙනම cost එක, ඒගොල්ලන්ට එනවා ඒක down time system එකක්. right? විශේෂයෙන්ම පුතේ මේගොල්ලන් down time system එක මේගොල්ලන්ගේ 99.99ක් up time guaranteed මේගොල්ලෝ. ඒ දශමයකත් අපිට ඉන්ටර්නෙට් නැතුනොත් කියලා තමයි ඒගොල්ලෝ අයින් කරන්නේ. right? එතකොට මෙන්න මේ ටෙක්නොලොජි එකට අපි කියනවා Azure කියලා. දැන් මේ කට්ටිය ඉන්නවා VM, Amazon, Alibaba මේගොල්ලොත් මේ වගේම සිස්ටම්ස් හදලා විකුණනවා. ලොකු සර්වර්ස් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒගොල්ලෝ සර්වර්ස් වල තියෙන කෑයි. එතකොට මොනවද අපිට මේවෙන් ගන්න පුළුවන් දේවල්? පුතේ අපිට අපි පල්ලෙහැ නැත්නම් අපි on premises අපි මේ මෙතනින් ඉරක් යනදොත් මේ ඉරෙන් පල්ලෙහාට අපි කියන on premises කියලා. මේ ඉරෙන් උඩට අපි කියනවා cloud computing කියලා. on premises and cloud computing කියලා. එතකොට මේ cloud computing කියන එක මේ ඕනම සර්විස් එකක් අපිට buy කරන්න පුළුවන් සල්ලි දීලා. right? එහෙනම් මම ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් මේක අමුතුවෙන් හිතන දෙයක් නෙවෙයි. ඔයගලන් කම්පැනි එකක තියෙනවා නම් මොන හරි සර්වර් එකක්, ඔයගේ කම්පැනි එකේ තියෙන ඊමේල් සර්වර් එකක්, ඔයගේ කම්පැනි තියෙනවා ඩේටාබේස් සර්වර් එකක්, ඔයගේ කම්පැනි තියෙනවා නම් ඇප්ලිකේෂන් සර්වර් එකක්. මේ සෙට් එකම අපි පාවිච්චි කරේ අපේ ඉන්ටර්නල් ඇතුලේ නම් මේ ටික ඔක්කොම අපිට මේ තැනකින් අපිට අරන් දාන්න පුළුවන්. දාලා ඉවරලා මේ පල්ලෙහා සෙග්මන්ට් එක ෆ්‍රී කරගන්න පුළුවන්. ඒතර මේගොල්ලෝ බලා ගන්නවා ඒගොල්ලන්ගේ බෑකප් කොහොමද මැනේජ් වෙන්නේ කියලා. right? ඒ වගේම අපිට තියෙන ලොකුම වාසිය තමයි මෙතනින් පල්ලෙහා මම අර කිව්වා වගේ on premises නම් right? මේක වැඩ කරන්නේ කම්පැනි ඇතුලේ විතරයි. දැන් මේකේ තියෙන cloud environment එක එළියේ. ඒතර මේක ලෝකෙ කොහේ හිටියත් එයාට access කරන කම්පැනි වැඩ කරන කෙනාට කම්පැනි ඇතුළෙම ඉන්න ඕනේ කියලා නීතියක් නෑ වැඩ කරන්න ගියාම. ඒකයි අපි කියන්නේ anywhere can access cloud computing කියලා. ඒතර Gmail වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්. ඔය හැම එකක්ම වැඩ කරන්නේ cloud computing කියන concept එක යටතේ. එතකොට ඇයි අපි මේක ක්ලාස් එකක් විදිහට අපි ඉගෙන ගන්න? දරුවෝ මේක ඇතුලේ මම ආපස්සට ගියොත් right? මේක ඇතුලේ අපිට තියෙනවා මෙන්න මේ වගේ දේවල් ටිකක් ඉගෙන ගන්න. right? මේක ඇතුලේ මැෂින් ටික කනෙක්ට් වෙන විදිය කොහොමද? networking part එක. right? මේක ඇතුලේ hard disk කොහොමද තියෙන්නේ? මේ hard disk දෙක කොහොමද කතා කරන්නේ? storage part එක. මේක දැම්මට පස්සේ මෙයා කොහොමද පල්ලෙහා තියෙන සර්වර් එකක් එක්ක කතා කරන්නේ? users communication එක කරන්නේ identity part එක. right? ඊට පස්සේ මේ වලට කොච්චර price එකක් යනවද? අපි හදිසියේ දැන් පල්ලෙහා නම් අපිට කැඩුණොත් අපි දන්නවා කොහෙද සර්වර් එක තියෙන්නේ කියලා. මේකට අපි කියන service level agreement එකක් හරියට maintain කරන්නේ කොහොමද? ටිකට් එකක් කොහොමද අපි දාන්නේ? ඊට පස්සේ මේ සර්වර්ස් දෙකක් අපි තුමු මේ සර්විස් එකේ බෑකප් එක අපිට ඇතුළෙම හදන්න ඕන අපේ network එකේද. අපි ඒ ටික කොහොමද කරන්නේ? මේ පල්ලෙහා ඉන්න users ලාට log වෙන විදිහ හදලා දෙන්නේ කොහොමද? ඔන්න ඔය කියන ටික ඉගෙනගෙන තමයි අපි Azure මේ course එක කරන්නේ. storage, networking, features, Azure කියන්නේ මොකද්ද? ඔන්න ඔය ටික. ඒතර දැන් කවුරු හරි කෙනෙක් අහුවොත් ඔයාගේ starting එක මොන වගේ දෙයක්ද තියෙන්න ඕනේ කියලා starting එක මොන වගේ දෙයක්වත් තියෙන්න ඕනේ නැහැ. ඒකට හේතුව දැන් ඔයගොල්ලෝ දන්න මොකද හේතුව අපිට තියෙන්නේ හදපු environment එකක්. ඒ හදපු environment එක අපිට පුළුවන් එකින් එක කනෙක්ට් කරන්න. ඒ හදපු environment එක දැන් අපි තුමු මෙතන මුළු මුකුත්ම දන්නේ නැති ළමයෙක් ඉන්නවා. අද මාත් එක්ක වර්චුවල් මැෂින් එකක් තාටින් හදන ඕගොල්ලෝ. පොඩ්ඩක් අතමාරුනේ. මොකද අපි කම්පැනි එක ඇතුලේ අපි සර්වර් එකක් මොන හරි කම්පියුටර් එකක් අරන් ගියොත් ඒ සර්වර් එකට අපි වෙනම ඔපරේටින් සිස්ටම් එකක් දාලා ඒක ඇතුලේ ලයිසන්සින් කරලා Windows අප්ඩේට් කරලා ඉන්ටර්නෙට් දීලා ඔක්කොම කරන්න මේක මොකුත් නැහැ. ක්ලික් තුනක් හරි මොන හරි තියෙනවා next and finish වර්චුවල් මැෂින් එක ඇතුලේ ඉවරයි. ඊට පස්සේ finish එකේදී අපිට පල්ලෙහාන යූසර්ස්ලා ඒකට කනෙක්ට් කරන්න පුළුවන්. එහෙනම් මම හිතනවා දැන් ඔයාලට මේ Azure කියන එක කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. අපි දන්න environment එකක්මයි මේගොල්ලෝ කරන්නේ මොකද? ඒගොල්ලන්ගේ environment එකේ ඔක්කොම හදලා අපිට sell කරනවා. අපිට ඒකෙන් යම් කිසි ලාභයක් තියෙනවා. එකට එකක් අඩු වෙන්නේ නෙවෙයි. but යම් කිසි ලාභයක් අපිට තියෙනවා. අපිට කියනවා Azure technology එක කියලා. එතකොට දැන් අපි කතා කරන්නේ Azure technology එක. ඔය Azure කියන එක හරිම මේ සුන්දර සරල විදිහට අපි දකිනවනේ. හැබැයි මේක දැක්කට මේක ඇතුලේ ලොකු දෙයක් වෙනවා. මොකද මුළු ලෝකෙම try කරනවා ඔකට attack කරනවා. මොකද හේතුව banking information ඔක්කොම ඔක ඇතුලේ නම් තියෙන්නේ. military informations ඔක්කොම ඔක ඇතුලේ නම් තියෙන්නේ.
එතන කවුරු හරි කෙනෙක් හැක් කරලා ඉවරලා මේකේ තියෙන data ටික ගත්තොත් right එතකොට ඒකට අපි යම් කිසි security features ටිකක් enable කරන්න ඕනේ. යම් කිසි security දේවල් ටිකක් අපි ඔකට දාන්න ඕනේ. right එතකොට ඒක දැන් සාමාන්‍යයෙන් අපි කතාවට වගේ කියනවා මගේ කම්පැනි හැදෙන්නේ මගේ එන්වයරන්මන්ට් එක අනුව. මගේ තියෙන උගත්කම අනුව තමයි මගේ කම්පැනි හැදෙන්නේ. මගේ තියෙන knowledge එක මම දන්නේ සාමාන්‍යයෙන් users ලා 1000ක් ඉන්න තැනකට ගිහිල්ලා ෆයිල් එකක් කනෙක්ට් කරලා ඒ ටික කනෙක්ට් කරන්න විතර නෑ. හරි. එතකොට මගේ කම්පැනි එකේ security ගැන ඔයාලට හිතා ගන්න පුළුවන්. හැබැයි මම ඊට වඩා දෙයක් එහා පැත්තට ගිහිල්ලා මම අර Facebook කියන එකත් බ්ලොක් කරන්න හදනවා. USB ගහන එකත් බ්ලොක් කරන්න හදනවා. policies ටිකත් ඔක්කොම දානවා. දාරි වල මම ලස්සනට හදනවා. ඒ හදලා environment එක ඒකේ යාගේ knowledge කරනවා. එතන මේ Microsoft වගේ ආයතනයක ඉන්නේ ඒ වගේ senior positions තියෙන කට්ටිය. security පැත්තෙන් seniors ලා ලෝකෙ වෙනසක් කරපු කට්ටිය. ඒගොල්ලෝ Microsoft එකෙන් hire කරනවා. hire කළා ඒගොල්ලන්ගේ දැනුම අනුව තමයි system එක හැදෙන්නේ. එතන ඔයාට හම්බෙන සිස්ටම් එක මොකද්ද? අර අපේ හදන අර කම්පියුටර් සර්වර් දාපු සිස්ටම් එකක් නෙවෙයි. අර මුළු ලෝකෙටම හරින විදිහේ සිස්ටම් එකක්. පුංචි කම්පැනියක් වේවා, ලොකු කම්පැනියක් වේවා, කොයික ගත්තත් අර ලොකු කම්පැනියට හදන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නැත්තම් ලොකු කම්පැනියට හදන සිස්ටම් එකම තමයි ඔයාටත් හම්බෙන්නේ. එහෙනම් දැන් මම Azure ගැන කතා කරනවා. ඔයිට දෙයක් කියන දෙයක් නැහැ. දැන් මම Azure කියන එක දන්නවා. අපි බලමු මේක දැක්ක කියලා බය වෙන්න බෑ මේ ස්ලයිඩ් එක. මේ තියෙන්නේ security operation center එක Microsoft ලාගේ. ඒ ටික කොච්චරක් දුරට සිකියුර් කරනවා යූසර් කෙනෙක්ගේ data ටික දැම්මට පස්සේ right ඒ data වලට මොකද්ද අපි තුන් මෙතනින් අපි ගන්නවා Azure ගැන කතා කරනවානේ right අපි කිව්ව මේක කියලා Azure කියලා නේද කියලා මොනේ කියලා ඒකට විතරක් බලන්නද DDoS attack mitigation right disk and storage encryption backup and site recovery network security group Azure anti-malware, Azure web application proxy, web එක, Azure key wallet එක. ඔය වගේ මේ වචන වලට බය වෙන්න එපා. මේ වගේ මේගොල්ලෝ deploy කරනවා. මේ ඔක්කොම අපිට ඒගොල්ලෝ හදලා තියෙන්නේ. අපිට තියෙන්නේ අර අපි දාන user ට නැත්තම් ඒකට enable කරන්න විතරයි. ඒකට අපි assign කරන්න විතරයි. right? මේ වගේ අපි හිතමු අපි Android වලින් connect වෙනවා. Apple වලින් connect වෙනවා. Windows වලින්, right? Mac OS වලින් connect වෙද්දී ඒ users ලාට අපි මොනවද කරන්න තියෙන දේවල්? අපිට මොනවද කරන්න පුළුවන් ඒ users ලාට? ඒ users ලාගේ අපි log එකදී අපි ආට location එක ඒ හැමදේම මේ කියන මේ security operations නැත්නම් අපි කියන SOC එක කියලා. මේ SOC එකේදී මේ කොහොම ටික explain කරන්න. ඒතර ඔයා හිතන්න අපි පටන් ගන්න අතනින් වුණාට අපිට යන්න ගොඩක් දුරක් තියෙනවා. එතකොට අපි පටන් ගන්න සහ යන්න තියෙන දුර හරියට define කරන්න ඕනේ තමයි අපි මේ course එකේ මේ තුන්වෙනි batch එකේ චාමර්ස් එක කිව්වා වගේ අපි හරියට පටන් ගන්න AZ 900 ඉඳන්. right? එතකොට මේකේ මොනවාද තියෙන modules ටික? cloud concept කියලාම infrastructure as a service, platform as a service, software as a service කියලා cloud platform තුනක් තියෙනවා. right? concept private cloud, public cloud and hybrid cloud කියලා තුනක්. ඒ තුනත් එක ආයෙ බෙදෙනවා. ඊට පස්සේ Azure main services මොනවද කියන එක අපි කතා කරනවා. ඊට පස්සේ මේකේ තියෙන management tools කියන අපි කතා කරනවා. ඊට පස්සේ මේකේ security අපි කතා කරේ SOC එක කියලා එකක්. security operations center කියලා ඒකේ network security ගැන අපි කතා කරනවා. ඒ වගේම identity කියලා කියන්නේ අපි user කෙනෙක් උඩට sync ඒ කියන්නේ user කෙනෙක් on premises ඉඳන් cloud එකට sync වුණාට එනකොට අපි කියන ඒකට ඒ කියන්නේ ඒ identity එකක් කියලා. attribute identity එකක් right user කෙනෙක් කියන attribute අපි කියන identity එකක් කියලා right ඒව කොහොමද උඩට sync කරගන්නේ පල්ලෙහින user කෙනෙක්ට කොහොමද ඒක match කරගන්නේ governance පැත්ත ඊට පස්සේ compliance පැත්ත privacy පැත්ත right මේවා ගැන අපි ඉගෙන ගන්න ඕනේ අන්තිම module එකේදී cost එක කොහොමද හැදෙන්නේ cost management එක ඊට service level agreements කොහොමද manage කරන්නේ ඔන්න ඔය කියන දේවල් මේ තමයි පුතේ ඔයගලගේ module එකේ තියෙන ප්‍රධාන කොටස් 6 ඔය කොටස් 6 බෙදෙනවා ප්‍රධාන කොටස් 24කට ආපහු මේ exam එකකට ඉඳන් මම මේ කියලා දෙන්නම් right main subject 24 එක දැන් ඔයාට දැන් company එකක ඉඳලා අපි තුමු bank එකක් ගත්තොත් bank එකේ ඇතුලේ server 100ක් තියෙන්න පුළුවන් එතකොට ඒ server 100 අපි මේක ඇතුලේ ගිහිල්ලා ඒක ඇතුලේ අපි virtual machine එකක් අපි හදන්න ඉගෙන ගත්තොත් right මේක ඇතුලේ අපි ගියේ කියන්නේ මේ course එකේදී අපි ඉගෙන ගන්නවා virtual machine එකක් හදන්න. මේ virtual machine එකක් හදන එක අපි ඉගෙන ගත්තොත් අපිට එකකුත් හදන්න පුළුවන් අපිට 100ක් වුණත් හදන්න පුළුවන්. right? මේ වලට නම් ටික අපි දාගෙන කියලා right? මේ වලට නම් ටික දාගෙන කියලා right? එතකොට අපි තුමු මේ හදන පළවෙනි machine එක 2 3 4 5 6 කියලා අපි කමු. ඉතින් මේවා අපි තුමු backup servers වෙන්න පුළුවන් නැත්නම් domain controllers වෙන්න පුළුවන් additional systems වෙන්න පුළුවන්
fingerprint scanning systems එන්න පුළුවන්. ඔය වගේ දේවල් එන්න. එකක් වුණත් හදුවත් එකයි 10ක් තුනක් 10 15ක් හදුවත් එකයි 100ක් 1000ක් හදුවත් එකයි. ඔය එකක් හදන්න දන්නවා. ඉතින් හරියට පුළුවන්. ඊට පස්සේ ඔයා කොහොමද වෙබ් ඇප්ලිකේෂන් එකක් හදන්නේ? Azure එක ඇතුලේ. Azure container instance එකක්. අපි මේ එකකින් කතා කරමු. virtual network එකක් හදන්නේ කොහොමද? මේ machine දෙකක් හදුවට පස්සේ මේ දෙකට කතා කරන්න ඕනේ. අපි කොහොමද මේ දෙකේ network part එක හදන්නේ? ඊට පස්සේ අපි blue storage එකක්. storage එක කියලා කියන්නේ මේ වගේ system එකක් අරගෙන ඉවරලා ඒකට company තියෙන files ටික ඔක්කොම upload කරන්න පුළුවන්. storage පැත්ත. හරි. ඊට පස්සේ SQL database එකක්. ඒක ඇතුලේ ඔයා ඉගෙන ගන්නේ මොනවද කියලා. මේක පුතේ අමාරු නෑ මේ කිසිම දෙයක්. ඔය component එක පොඩ්ඩක් අපි ක්ලාස් එක කතාවේදී අපි ඉගෙන ගමු මොනවද ඒ කතා කරන්න කියලා. ඒකත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ Azure IoT hub එක, Azure function එක, Azure VM template එකක්, PowerShell කියලා system එකක්, command line interface එක, Azure key wallet එකක්. ඊට පස්සේ ඒක network එක secure කරන්නේ කොහොමද කියන එක. හරි. ඊට පස්සේ role based access control කියලා technology එකක්. හරි. මේක දැන් කිව්වට තේරෙන්නේ නැතුවේ මේ අපිට තියෙන practicals ටික. මේ ඔක්කොම online labs තියෙන්නේ. හරි. බයි. Azure pricing calculator, trust center, Azure policy, Azure resource tagging මොනවද කියන්නේ? Azure preview center, preview features මොනවද? ඔය කියන හැම එකම. එතකොට මේකේ අපි කොටස් කරලා තිනවා මේ ටික එක දවසකට 8කටයි. right? මේ ටික තව දවසකට තව 8කට. right? මේකේ පුතේ practicals ගත්තොත් මේ හැම practical එකම විනාඩි 30ක් වගේ තමයි එක practical එකක් match වෙන්නේ. ඒතර අපි ඒක හදලා තියෙන්නේ විනාඩි 30ක් යන්නේ ගොඩක් විනාඩි 10ක් 12ක් වගේ තමයි practical එකට යන්නේ. ඒක අපි කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අපි ක්ලාස් එකේදී මේ හැම එකටම practical එකක් අපි කරනවා. practical module 24ක් අපිට ඇවිල්ලා තියෙනවා. practical එකත් එක්කම. ඒක වාට totally free. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. right. ඊට පස්සේ අපි discussions යනවා. මේ discussions කියලා කියන්නේ එකපාරටම මම ගන්න මේ Azure portal එකක් හදන්නේ කොහොමද කියලා තේරුමක් නැහැ. Azure කියන එක වැදගත් වෙන්නේ මොන අවස්ථාවවලද? Azure කියන එකේදී මේ portal එකේදී අපි virtual machine එකක් හදන්නේ. ඒ හදන virtual machine එක දෙපැත්තට sync කරගන්නේ කොහොමද? ඔය කියන හැම එකම අපි one by one හදන්න බලන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි මේකෙදී course එකක් process එකේදී මුලින්ම ඊට පස්සේ cloud computing කියන්නේ මොකද්ද? ඊට පස්සේ high availability කියන්නේ මොකද්ද? scalability, elasticity, agility කියන වචන තේරුම මොනවද? fault tolerance කියන වචන තේරුම මොකද්ද? මේ අපි ඉගෙන ගන්න වචන වල තේරුම් ටික. මේකත් එක්කම තමයි හැමතිස්සෙම ප්‍රැක්ටිකල් එකක් එන්නේ. right? economical scale එක කියන්නේ මොකද්ද? මම ඉස්සෙල්ලා කතා කරේ capex and opex කියන technologies දෙක මොකද්ද? ඊට පස්සේ මේ අපි කතා කරන discussion ටික. right? ඊට පස්සේ IaaS, PaaS, SaaS and their differences මොනවද? public private hybrid cloud කියන්නේ මොනවද? එතකොට මේ ටිකත් එක්ක තමයි අර ප්‍රැක්ටිකල් ටික ඔක්කොම අපි යන්නේ. හරි? මම හිතනවා දැන් මොකද මේ වගේ පුතේ අපි detail discussions අපි 40ක් යනවා. Azure storage service එක ගැන දන්නවා, blob disk එකක්, files and archive කියන්නේ මොකද්ද? ඒ වගේම data services කියන්නේ මොකද්ද? Cosmos DB මොනවද? ඒ වගේම අපි කතා කරලා අපි instance එකක් අපි install කරනවා. Azure marketplace එක කියන්නේ මේ discussions යන්නේ අපි. class එකේ තියෙන module wise තියෙන discussions මේ ඔක්කොම. right? ඒ වගේ අපිට 40ක් තියෙන Azure firewall එක, Azure DDoS protection එක, identity service, identity authentication Azure AD එකත් එක්ක කොහොමද කරන්නේ? ඔය කියන storage account, role based access control, resource logs කියනවාද? tags කියන්නේ මොනවද? ඒ වගේ අපි 40ක් අපි කතා කරනවා. අන්තිම topic එකේදී අපි කතා කරන්නේ ඊළඟට තියෙන exams මොනවද? ඔයාලට මේක ආර්කිටෙක්චර් කෙනෙක් වෙනවා නම් කොහේ මොනවද කරන්න තියෙන්නේ? එතකොට මම හිතන දෙයක් තියෙනවා. මේකෙන් ඔයා මේ පැය 16 ඇතුළත ගන්න knowledge එක හිතන්නවත් බැට ලොකු knowledge එකක් ඔයාලා ගන්නවා. right? ඊට පස්සේ අපි චූටි ලැබ් එකකට ගිහිල්ලමු. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ කියන දේ මීට අතලා කියලා. අපේ ලැබ් එක launch වෙනකන් නැත්නම් ලැබ් එක load වෙනකන් ඔයගොල්ලෝගේ chat එකේ ඔයගොල්ලෝ කැමති දෙයක් අහන්න පුළුවන් මේ වෙනකන් දෙයක්. හරි. දැන් එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. Azure attack වෙලාම නැද්ද? Azure attack වෙලා නැද්ද? Azure attack වෙලා නැහැ කියනකට වඩා මම මෙහෙම දෙයක් කියනනම් Azure එක 99.99ක් secure. දැන් ඔයගොල්ලෝ හිතන්න Azure attack වෙනවා කියන ප්‍රමාණතාවය සෑහෙන 0 වගේ. මම කිසිම කවදාවසක මම cyber security පැත්තෙන් ඉන්න කෙනෙක් විදිහට මම විශ්වාස කරන්නේ නැහැ කවදාකවත් මේ ලෝකේ 100ක් හැමදේම 100ක් secure කියලා. 190 දැන් අපි මේ ටෙක්නොලොජි එක ඉගෙන ගන්න ආවේනේ. එතකොට මේ ටෙක්නොලොජි එක ඉගෙන ගන්න ආවම ඒ ටෙක්නොලොජි එකේ තියෙන ප්ලස් මයිනස් දෙපැත්තම අපි දැනගෙන ඉන්නවා. එතකොට අපිට කිසිම දැන් මම කියන්නකෝ බැංකුවක් කියලා. බැංකුවක අපි ඕගොල්ලන් සුරක්ෂිතයි කියලා හිතලා ඕගොල්ලන් සල්ලි ඔක්කොම දානවා. හැබැයි මම මේ අහන ප්‍රශ්නෙට මම කෙලින්ම උත්තරයක් දෙන්න අනිත් පැත්තට. මම බැංකුවක් මම කෝටියක් හරි ලක්ෂ 10ක් හරි ලක්ෂයක් හරි රුපියල් 5000ක් හරි කීයක් හරි ගිහලා මම බැංකුවට දාන්නේ
බැංකුව අපිට 100ක් ෂුවර් හින්දා. right? හැබැයි අපිට කියන්න බෑ සමහරක් වෙලාවට බැංකුවක අපි තුමු කවුරු හරි ලොකු වැඩක් ආවා. වැඩක් ඇවිල්ලා මොනවා හරි දෙයක් කළා හැකර්ස්ලා කට්ටියක් ඔක්කොම ඇවිල්ලි ඉවරලා බැංකුව මොනවා හරි කළා ඔක්කොම ඩේටාබේස් ටික ඔක්කොම අරන් යනවා. ඔක්කොම ඩේටා ටික රැන්සම් වෙයාර් ඇටැක් එකක් කරලා මොකක් හරි ගහලා මේක කරනවා. සමහරට බැංකුව පැය දෙකක් ඩවුන් වෙලා තියෙන පුළුවන් බෑකප් එක රීස්ටෝර් කරන එක. ඒතර ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. ඇෂුවර් ඩවුන් වෙනවයි කියන එක අදහස නෙවෙයි. ඇෂුවර් එක රිකවර් කරන්න පුළුවන්. මොන හරි හේතුවක් නිසා ලොකු ඇටැක් එකක් කළා එකපාරටම ඒ ඇටැක් කොච්චර මේ වුණත් අපි හිතන්නේ නැති විදිහේ මොන හරි දෙයක් කළා මොන හරි දෙයක් නොවි තියෙන හැකියාවක් නෙවෙයි මම කියන්නේ වෙන්න පොසිබිලිටි වෙලා නැහැ දැනට ඔය මොන හරි ඇතුලේ ඉන්සයිඩ් නෙට්වර්ක් ඉෂුව එකක් ගිහලා පැයක් දෙකක් සමහරට වට ඊමේල් ඇක්සස් කරන්න බෑ ඒක උගලන් ඉන්ටර්නල් ඉෂුව එකක් ඒකයි ඒගොල්ලෝ කියන්නේ 99.99ක් අපි ඕකේ හැබැයි දශම එකක් තියෙනවා ඇටැක් කියන එකට මට අදහසක් අපිට කියන්න බෑ මොකද හේතුව බැංකුවක් අපි හිතන් ඉන්නවා වගේ බැංකුවක් සිකියුරිටි කියලා හිතන් ඉන්නවා හා සමානව අපිට මේකත් 100ක් සිකියුරිටි කියලා හිතන් ඉන්නවා මොකද මේකේ ඉන්න ඉන්ජිනියර්ස්ලා මේකේ ඉන්න කට්ටිය සෑහෙන වැඩ කට්ටියක් ඉන්නේ ඉතින් හැම දෙයක් එක්කම අපි මේ දේවල් හිතමු right එසේ ක්ලවුඩ් සිකියුරිටි සයිඩ් එකට යනවා නම් පාත් එක කොහොමද සෙවෙන්නේ මම මොනවද කරන්න ඕනේ කොහොසත් ක්ලවුඩ් සිකියුරිටි පැත්තට යනවා නම් අපි මේ ක්ලෝස් එක වෙනත් එකම කතා කරමු ක්ලවුඩ් සිකියුරිටි කියලා ඩිෆයින් කරන්න බෑ පුතේ එක පාත් එකක් Azure සිකියුරිටි කියලා ඩිෆයින් කරන්න පුළුවන් එක පාත් එකක් ක්ලවුඩ් සිකියුරිටි කියලා කතා කරද්දී ඔයාලට ගොඩක් තියෙනවා පැති ඉගෙන ගන්න Azure මේ කෝස් එකේ එක්සෑම් ෆී එක කොහොමද මම කියන්නේ දරුවෝ කම්පැනි එකක් Azure ගන්න කොස්ට් එක per year එකට කීයක්ද ක්‍රිෂාන්ත කම්පැනි එකක් Azure ගන්න ඔයගේ කම්පැනි එකේ ඉන්න යූසර්ස්ලා 10ක් වගේ නම් මාසෙකට රුපියල් 5400 එන්නේ ඔයගේ කම්පැනි එකේ ඉන්නවා නම් යූසර්ස්ලා 5000ක් විතර ඔයාලට මාසෙට කෝටි දෙකක් විතර එනවා කෝටියක් විතර ඒ රිසෝසස් පාවිච්චි කරන්න ගියාම ඔයගේ කම්පැනි ඉන්නවා නම් යූසර්ස්ලා 5000ක් හැබැයි පාවිච්චි කරන රිසෝසස් හරි අඩුයි නම් ඔයාලට ඕන උපරිම මාසෙට ඕන නම් 75000ක් ලක්ෂයෙන් ෂේප් වෙන්න පුළුවන් ඒ වගේ අපිට කියන්න බෑ කම්පැනි එකේ සිටුේෂන් එක. අපි එකට කියනවා අපි ඉගෙන ගන්නවා මේක කොහොමද ඒ දේවල් කරන්න කියලා කියන්නේ අපි මේ ප්‍රයිසින් කැල්කියුලේටර්ස් ගැන මම ඉස්සලා සයිඩ් එකේ ඔයගලන්ට මතකයි මම දාලා තිබුණා මේකේ තියෙන දරුවෝ ප්‍රයිසින් කැල්කියුලේටර් එකක්. එක මොඩියුල් එකක සම්පූර්ණයෙන්ම තියෙනවා. ආගේ මේ කෝස් එකේ එකක තියෙන තනිකරම Azure cost management and service level agreement කියලා. මේකේ තනිකරම කතා කරන්නේ Azure එකේ cost එක කොහොමද අපි හදන්නේ කියලා. ඔය pricing calculator Excel sheet එකක් තියෙනවා. ඒකට ඔයගේ company users ටික පාවිච්චි කරන email කොච්චරක්ද? ඔය ටික ඔක්කොම දැම්මට පස්සේ එයා අනිත් පැත්තට ඔයාලට දෙනවා මෙච්චර ප්‍රමාණයක් ඔයාලට මේ resources ගන්න ඕනේ කියලා. right how Azure AD differentiate with on-prem AD මාධව මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා ඔයගොල්ලෝ chat එකේ බලන් ඉන්නවා ඇති how Azure AD differentiate with the on-prem AD කියලා දැන් ටෙක්නොලොජි එක සමානයි යූසර් කෙනෙක් ගිහිල්ලා එයාගේ කම්පැනි එකේ තියෙන රිසෝසස් ටික ඇක්සස් කරනවා ඒ කියන්නේ කම්පැනි එක ඇතුලේ ගත්තොත් එයාගේ යූසර් කෙනෙක් ඉන්නවා එයා ගිහලා ෆයිල් සර්වර් එක ඇක්සස් කරනවා ඒකම තමයි මේකෙත් වෙන්නේ ප්‍රොටෝකෝල් වෙනස් ඉස්සර on premises තියෙද්දි ඔයගලන්ගේ Active Directory යන්නේ Kerberos authentication නම් මේක කතා කරන්නේ REST කියන ප්‍රොටෝකෝල් එක REST API කියන ටෙක්නොලොජි වෙනස් හැබැයි මේ දෙකම same දෙයක් තමයි වෙන්නේ right ඊපස්සේ based on Sri Lanka speed and how we can sure we can work with Azure රුකිත සරලව අපි කතා කරොත් ලංකාවේ ස්පීඩ් එක අපිට තමයි මේ ප්‍රශ්න තියෙන්නේ අපි මේ පාවිච්චි කරන්නේ මේ කන්සියුමර් සාමාන්‍යයෙන් එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ ඒවා නෙමෙයි අපි පාවිච්චි කරන්නේ අපිට හම්බෙලා තියෙන්නේ මේ 5 මොකද්ද මේ 4 MB PACS නැත්නම් 100 MB වගේ ලින්ක්ස් තමයි අපිට හම්බෙන්නේ හැබැයි කම්පැනි එකක් ගත්තොත් ඔයාලට ලීස් ලයින් ගන්න පුළුවන් ඒක assured lease line එකක් 100 MB assured right ඒ 100 MB කාඩ් හම්බෙද්දී ඔයගේ කම්පැනි ඇතුලේ කට්ටිය ප්‍රශ්නයක් එන්නේ නැහැ ඉන්ඩිවිජුවල් යූසර් කෙනෙක් දැන් මම මේ තනිකර මම යූස් කරන්නේ ක්ලවුඩ් ටෙක්නොලොජි එක Teams කියලා Microsoft Teams කියලා කියන්නේ ක්ලවුඩ් ටෙක්නොලොජි එක. ඒතර මේ Teams වලින් දැන් මේ වෙන්න ඕන දේ වෙනවා. අපි ක්ලාස් එකට ගෙනහල්ලා ක්ලාස් එකක් කරන එකේ රිසෝසස් පැත්ත ඔක්කොම අයින් කරලා මේ හැමදේම චේන්ජ් කරලා මේ ඔක්කොම තියෙද්දි මේ හැමදේම තියෙද්දි right ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මම කියන්නේ ඔඩියන්ස් එක හොඳට ඔයගලන්ට ඇහෙනවා. මගේ වීඩියෝ එක ඔයගලන්ට පේනවා. ෆිසිකල් එන්වයරන්මන්ට් එකට මට මෙච්චර කටියක් දාන්න බැරි වෙයි සමහරක් විට. 150 200ක් විතර මේ ඔඩියන්ස් එක අපිට ගන්න නැහැ මේ ක්ලවුඩ් ටෙක්නොලොජිස් වල දැන් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් අපි ක්ලවුඩ් කියලා අදහස් කරන්නේ අර සර්වර් CM කියලා ක්ලවුඩ් එකට දාන එක නෙමෙයි කම්පැනි රික්වයර්මන්ට් එක අනුව අපි සර්විස් බයි කරන එක එතකොට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ වගේම කන්සියුමර් විදිහට නෙමෙයි යන්නේ
right? Azure solution architecture දැක්කම ක්ලාස් කරනවාද? ඔව්. Azure මේකෙන් පස්සේ අපි 104 AZ500 ඒ කියන්නේ security පැත්තෙන් යන්න පුළුවන්. අපි ඔක්කොම දේවල් ක්ලාස් කරනවා. මොන වගේ job opportunities ද තියෙන්නේ? job opportunities කියන්නේ ඔයගොල්ලන්ට ඉස්සරහට හම්බ වෙන jobs වලින් Azure කියලා හම්බ වෙන ඒ කියන්නේ Azure marketing site එකට ඔක්කොම මොකද දැන් ගොඩාක් companies serverless technology යන්නේ ගොඩාක් පොඩි companies හැම එකක්ම දැන් cloud එකට තමයි යන්නේ හේතුව කම්පියුටර් සිස්ටම් 30ක් දාගෙන ඉන්ටර්නෙට් ලයින් එකක් ගහන වෙනම සිස්ටම් මැනේජ් කරන් එහෙම කරන් දෙන්නේ නැහැ කවුරු හරි එක සිස්ටම් ඉන්ජිනියර් එකයි දෙන්නෙක් කරගත්තා එයාට දුන්නා මේක මැනේජ් කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව මැනේජ් කරන්න පුළුවන් ඉතින් ඉස්සරහට ගොඩක් ජොබ් ඔපචුනිටි පැත්තේ අනිවාර්යෙන් Azure පැත්තට එනවා right එතකොට වාෂිද sir can we continue මට තේරුන්නේ නැහැ can you have an idea about the next course of next gen why this time I have Samsung schedule days තාරක ඒ වගේ මට ඇත්තටම මේ ප්‍රශ්නේ තේරුන්නේ නැහැ මොකක්ද කියන එක එක්සෑම් එක වාට මේ ටයිම් එකේදී අපි මේ කෝස් එක ෂෙඩියුල් කරේ දවස් දෙකක් ඇතුළත මේ කෝස් එකේදී මේ කෝස් එක ඉවරෙච්ච ගමන් අපි එක්සෑම් එකට දානවා. හැබැයි ඔයගොල්ලන් කැම්පස් එකට එන්න ඕනේ නැහැ අපි නෙක්ස්ට් කැම්පස් එකට. right? ඒකට හේතුව ඔයගොල්ලන්ට ඔන්ලයින් ප්‍රොක්ටරින් මූඩ් එකේ එක්සෑම්ස් ගන්න පුළුවන්. ඔන්ලයින් පේ කරා කැමති ලාක එක්සෑම් එක දාගත්තා. ආයේ කාමරේ empty තියෙන්න ඕනේ. වෙබ් කැම් එකක් එක්ක ලැප්ටොප් එකක් කරමක් කරලා තියුණා නම් ඔයාලට එක්සෑම්ස් කරන්න පුළුවන්. right? ඊට පස්සේ ජොබ් ෆීල්ඩ් එක ජොබ් ෆීල්ඩ් එක ගැන කතා කරොත් චමිල අපි සාමාන්‍යයෙන් ඉස්සරහට තියෙන ජොබ් අපි දැන් ඉස්සරහට කතා කරන හાર્ඩ්වෙයාර් එන්ජිනියරින් ජොබ්ස් එක ඒ විදිහටම තියෙනවා. මොකද මොනවා කරන්න ගියත් කම්පැනි එක ඔය හાર્ඩ්වෙයාර් නෙට්වර්ක් ඒ ටෙක්නීෂියන්ස් ටික අනිවාර්යෙන් ඉන්න. මොකද ඒගොල්ලෝ තමයි ග්‍රවුන්ඩ් ලෙවල් හැන්ඩල් ටික ඔක්කොම කරන්නේ. එතකොට සීනියර් ලෙවල් එකකින් ඉන්න හැම එකකම එයා Azure පැත්ත නැත්නම් Office 365 පැත්ත ඒ වගේ ටික අපි ඉගෙන ගන්න වෙනවා අනිවාර්යෙන්. ඒවයි සැලරි එක අපිට ඩිෆයින් කරන්න බෑ. හිතමු දැන් මොකද කවුරු කෙනෙක් ඉන්න පුළුවන් MSc එකක් තියෙන කෙනෙක්. ඒ ලෙවල් කළා ඩිග්‍රියක් අරගෙන MSc එකක් තියෙන. එයාට සමහර රුපියල් 50000 පටියට ඉන්න මිනිස්සුත් ඉන්නවා MSc තියෙන කට්ටිය. ඒ වගේම ඒ ලෙවලුත් නැති කිසිම දෙයක් නැති සාමාන්‍ය කෙනෙක් ඉන්න පුළුවන් ලක්ෂ 7ට පඩි ගන්න. මේකත් ඒ වගේ. මේකත් ඩිපෙන්ඩ් ඔන් ඔයාගේ නොලෙජ් එක ඒ දේවල් අනුව කවුරු හරි කෙනෙක් අපි හිතමු හොඳ කම්පැනි එකේ ජොබ් එකට දාලා ඉවරලා ජොබ් එකේ පෝස්ට් එකක් හම්බ වෙනවා. එයා ඉතින් අවුරුද්දක් දෙකක් ඇතුළත ක්ලවුඩ් ආර්කිටෙක්ට් කියන මේක වෙන කරන්නේ. ඒත් එයාගේ MSc වෙන්න පුළුවන් ඩිග්‍රී වෙන්න පුළුවන්. ඉතින් එහාට ක්වොලිෆිකේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අතහැරලා දාලා අරගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එයාට අග්ගට එතනට යනවා. ඒක ඔයාගේ තියෙන ස්කිල් එක. හරි. සාමාන්‍යයෙන් සෑලරි රේන්ජ් එක පටන් ගන්නෙ 75න් 60 පටන් ගන්නෙ. ඉතින් ලක්ෂ 2 3 5 10 හරි 20 හරි යන්න පුළුවන් ඩිපෙන්ඩ් ඒකත් එක්ක. හරි. ඔව් නන් ඉන් ෆියුචර් අපිට ඩෙස්ක්ටොප් ලෙවල් එකේ ලොකු හાર્ඩ්වෙයාර් ඕනේ නැහැ. මොකද සර්වර් පැත්තෙන් අපි පොඩි දේවල් කරගෙන ඉඳලා. right Azure path Office 365 එක so Azure and Office 365 path දෙකක්ද exam කරනකොට path දෙකම කර ඔව් බෙන්ෂ Azure and Office 365 කියලා කියන්නේ පැති දෙකක් හැබැයි Azure එකට තමයි Office 365 හදලා තියෙන්නේ ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ දැන් Photoshop install කරන එක admin ගේ job එකක් right හැබැයි Photoshop ඇතුලේ තියෙන ටික ඉගෙන ගන්න එක designer ගේ job එකක් ඒ වගේ මේ Azure කියන්නේ Photoshop එකක් ඒක install කරන්න තමයි අපි මේ කියලා දෙන්නේ ඉන්ස්ටෝල් කරන්න ඒකේ තියෙන දේවල් ඔක්කොම ගන්න. ඒක ඇතුලේ තියෙන්න පුළුවන් Photoshop, Illustrator, Corel Draw වගේ වෙන වෙනම softwares. ඒක ඉගෙන ගන්නවා වෙනම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ මේ Azure එකේ තියෙනවා SQL පැත්ත, DR පැත්ත, backup පැත්ත, Office 365 පැත්ත වෙනම. ඒවා අපි වෙනම ඉගෙන ගන්න ඕනේ. ක්ලාස් එකට අදාළ කරන දේවල් මෙතන දැම්මොත් මම ඒක ක්ලාස් එකේ මොඩල් එක කරනකොට කතා කරන්නම්. මොකද මෙතන ඔඩියන්ස් එක අපි දන්න කට්ටියක් තියෙනවා නොදන්න කට්ටියක් තියෙන හින්දා virtual training voucher එකෙන් exam එක free කරන්න පුළුවන් නේද? ඔව්. virtual training එකකින් කරන්න පුළුවන්. මෙතන ගොඩක් කට්ටිය අපි තමයි මේක දන්නේ නැතුව ඇති සමහරක් කියලා. අපි ක්ලාස් එක කරද්දී අපි ඒක කතා කරමු. right. එතකොට exam cost එක එකෙන් දාලා තියෙනවා මෙතනින් කොපියක් දාලා $55 කියලා. ඔව් $55 exam cost එක සාමාන්‍යයෙන් අපි ඒක ඒකට 150ක ඩිස්කවුන්ට් එකක් දුන්නොත් රුපියල් 11000ක් වගේ නේ 5500ක් වගේ තමයි ඔයාලට සම්පූර්ණ ගාණ යන්නේ. right. මම can I know the
මෙතන මෙහෙමයි $55 කියලා තියෙන ඩිෆෝල්ට් ඔප්ෂන් එක. සාමාන්‍යයෙන් ඕකෙන් half එකක් තමයි අපි ඔයගලන්ට මැනේජ් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් එක ඔප්ෂන් එකක් තියෙනවා මයිසොෆ්ට්ලාගේ මේ කවුඩ් සිටුේෂන් එකකදී එක්සෑම් එකක් ගන්න පුළුවන්. $15ට ඔයාලට සිටුේෂන් එකේ ප්‍රශ්නයක් තියෙන. ඒකින්ද අපිට $5ට එක්සෑම් එක ගන්න පුළුවන් කියලා. ඒක හමුනොත් අපි ගමු කොහොමද නැතත් ඔයගලන්ට $55න් 150ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා එක්සෑම්ස් වලට. රයිට් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ප්‍රැක්ටිකල් එකට යන්න කලින්. ආපහු මට චුට්ටක් කන්ෆර්ම් කරන්න මගේ ස්ක්‍රීන් එක බලන්න පේනවද කියලා. මම ඉන්නේ වර්චුවල් මැෂින් එකක් ඇතුලේ. right thank you. right මම මේ තියෙන්නේ අපිට හම්බෙන ලැබ් එක. කියන්නේ මම ඔයගොල්ලන් ක්ලාස් එක කරනකොට හම්බෙන ලැබ් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ලැබ් ගයිඩ් එක. මේ ලැබ් ගයිඩ් එකේ තියෙනවා මේ විදිහට වර්චුවල් මැෂින් එකක් හදන්නේ කොහොමද? ඒක විනාඩි 10යි. right ඒක හැදෙන විදිහ මොකද්ද? අපි ලොග් වෙන්නේ කොහොමද? මොනවද කරන්න ඕනේ ස්ටෙප්ස්? මේක තමයි පුතේ ලැබ් ගයිඩ් එක සහ ලැබ් එක. ස්ක්‍රීන්ෂොට්ස් ඔක්කොමත් එක්ක හරි සරලව තියෙනවා. ඒක මම කිව්වේ ක්ලාස් එක අපිට දවස් දෙකකින් ඉවර කරන්න පුළුවන් with the practical 100% practical එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. right මම දැන් යන්නම් එන්න මේ විදිහට වෙබ් බ්‍රවුසර් එකට. ගිහලා මම මෙතන ටයිප් කරනම් පුතේ අපි අර ඇන්ද එක නැත්තම් අපි ඉස්සෙල්ලා අපි කතා කරේ Azure කියලා ගැන මෙන්න එහෙම. කනෙක්ට් වෙනවා කියලා ඔන්න ඔය වගේ. okay ඒ වගේ අපි මේක ඇතුලේ තියෙන රිසෝසස් ටික ඇක්සස් කරන්න right අපි කනෙක්ට් කරන්න විදිහක් තියෙනවා. ඒ තමයි ඒ කියන්නේ මේක තියෙන Microsoft එකේනේ. ඒකට අපි log වෙන්නේ මෙන්න මේ විදිහට. අපිට කියනවා tenant එකක් කියලා right. එනකට අපි කියනවා tenant එකක් කියලා. හරි. මේක ඇතුළේ log වුණාට පස්සේ අපිට ලස්සන environment එකක් හම්බුනා. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මම මේකට user name type කරන්න. බලන්න අපි ඒක Azure එක ඇතුළට ගියාම මෙන්න මේ වගේ අපිට ලස්සන නේ. උදාහරණයක් ගන්න ඔයා data center එක ඇතුළට ගියයි කියලා. හරි. කම්පැනි එක ඇතුලේ data center එක ඇතුළට ගියාම ඒක ඇතුලේ තියෙනවා මොන්ටේ කරන මොන්ටෙස් දාලා තියෙනවා. network cabling තියෙනවා. switch track එකක් තියෙනවා. ඔය ගොඩක් දේවල් තියෙනවානේ. right. ඒ වගේ මේකත් ඒ වගේ කියලා මෙතන virtual machines තියෙනවා. application services තියෙනවා. storage hard disk spaces තියෙනවා. SQL databases තියෙනවා. right. එතකොට Cosmos DBs තියෙනවා. Kubernetes service කියලා එකක් තියෙනවා. ඒක more services කියලා ගියා නම් ඔයාලට ඉතින් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. බලන්න කොච්චර දේවල් තියෙනවද කියලා. මේ තියෙන්නේ Azure වල තියෙන දේවල්. මේ හැම එකම අපි කියන්නේ පොඩ හරි දැනගෙන ඉන්න ඕනේ. ඒකෙන් core components 24ක්ම අපි cover කරනවා. ඒක ඇතුලේ මේකේ තියෙන තව subject 100ක් විතර cover කරනවා. මේ එතන databases ගත්තොත් මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ නැහැ. මේක තියෙන ඔයා data දැන් අර එකිනෙක අහ ප්‍රශ්නයක් තියෙනවානේ. Office 365 වෙනම කරන්න ඕනේ කියලා. ඒකට මම උත්තරය දෙන්නම්. SQL අපි install කරන් දැනගන්න ඕනට SQL වල තියෙන query පැත්ත management පැත්ත අපිට හැමෝටම බෑ. සාමාන්‍යයෙන් මගේ ස්ක්‍රීන් එක පේනවනේ දෙකෙන් දාලා තියෙන ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියලා. දැන් සර් පේනවා ගැටලුවක් නැහැ. හරි. right. එතකොට බලන්න මෙතනදී අපිට එක සර්විසස් තියෙනවා. right. මම ආපහු මුලට යන්නම් Azure එකේ. මම virtual machine කියන තැනට ගියොත් හිතන්න මේක නිකන් පාට ලොකු කම්පියුටර් එකක් හම්බුනා කියලා හිතන්නකෝ. ඒක ඇතුලේ virtual machine කියන concept එක දැන් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍ය අපි ක්ලාස් එක කරද්දී අපි කතා කරමු. මම මෙතන ගිහිල්ලා ඉවරලා new virtual machine එකක් හදනවා. create කියන තැනට ගිහිල්ලා ඉවරලා new virtual machine එක බලන්න කොහොමද හැදෙන්නේ කියලා. මම create කියන තැනට ගිහිල්ලා මෙතනින් පොඩි දේවල් ටිකක් තියෙනවා පුතේ අපි මේ ඉගෙන ගමු. මම දැනට ක්ලාස් ෆස්ට් ක්ලාස් එකේදී මේ එක්ස්ප්ලেইন කරන්නේ නැහැ රිසෝස් එකක් කියලා එකක් තියෙනවා. ඒකේ දැන් කම්පැනි එකක් ගත්තොත් කම්පැනි එක සර්වර්ස් 10ක් තියෙනවා. ඒක මැනේජ් කරන කෙනෙක් ඉන්නවනේ. ඒ වගේ රිසෝස් පර්සන් කෙනෙක් ඉන්නවනේ. ඒ මේකේ රිසෝස් ගෲප් එකේ කෙනෙක් ඉන්නවා ඒක මැනේජ් කරන්න. මම මෙතන තියෙන එකම දාන්න.
මම virtual machine එකක් දාන්නම් Azure VM කියලා. ඊට පස්සේ මෙයා අහන මොකක්ද ඔයාලට ඕනේ source එක? මොකක්ද ඔයාලට ඕනේ image එක? ඒ කියන්නේ Windows Server ද මම දාන Windows Server version 19 Gen 1 කියලා. ඔයාලට බලන්න පුතේ මෙතන ගියාම තියෙනවා හදපු pre-configured ඒවා. Linux, Ubuntu, SUSE, Red Hat, Debian, Windows 10 COL images කියන තැනට ගියාම ඔක්කොම images ටික තියෙනවා ටික. Server version 19 data set එක මම select කරනවා. right? මම මේකක මේකට මූලික දැනුමක් අවශ්‍ය නැහැ කියලා. මේක කරාට පස්සේ ඔයාලට මේක configure කරගන්න පුළුවන්. right? මම මේකට username එකක් දාන්නම්. computer එකට login username එකක් තියෙනවා. මම දාන්නම් Azure admin කියලා. මම password @123 කියලා මම දාන්නම්. right? ඊට මෙයා කියනවා මේ ඔයා කරන්නේ දැන් හිතන්නකෝ දැන් අපි කොහේ හරි කම්පැනි ටාමස්ගේ මැෂින් එක මගේ මැෂින් එකේ තියෙනවා නම් මම සර්ගේ මැෂින් එකට කනෙක්ට් වෙනවා නම් මට රිමෝට් ඩෙස්ක්ටොප් එකක් ඕනේ. තේරෙනවද? එතකොට ඒ වගේ මේකෙත් රිමෝට් ඩෙස්ක්ටොප් එක ගන්න විදිහ මොකද්ද කියලා අහලා ඊට පස්සේ අපිට හાર્ඩ් ඩිස්ක් එකේ එක එක දේවල් චූස් කරන්න පුළුවන්. අපි ඉගෙන ගමු ඉස්සරහට. ඒකේ නෙට්වර්කින් පාර්ට් එක මොකද්ද? අපි නෙට්වර්ක් වල මොනවද ඒ කියන්නේ එක ස්විච් එකක් තෝරගන්න නැත්නම් වෙන ස්විච් එකකට කනෙක්ට් කරනවාද? ඒකින අපි ආදා දේවල් ටික මැනේජ්මන්ට් පැත්ත ඊට පස්සේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අපි දැන්ට රිවිව් and ක්‍රියේට් දෙමු. ඒතකොට ඩිෆෝල්ට් ඔප්ෂන් ටිකත් එක්ක virtual machine එක ක්‍රියේට් වෙනවා. ඒ අතර process එක ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින් deployment process එක මෙතනට එනවා. right. පුතේ මෙතන duty ගැටලක් තියෙනවා. මෙතන මොකුත් නෙමෙයි මේ අපේ lab practical එක one time practical එක. ඒකින්ද මේක එකපාරක් කරොත් ආයෙ පණිව කරන්න බෑ. මොකද අපරාධ දෙන්න මම අනිත් එක switch කරගන්නකම්. Has Microsoft released a book for this exam? ඔව් මේකට book එකක් release කරලා තියෙනවා Microsoft එකෙන්. AZ 900 කියලා. Do we get the subscription to all practical and how it long? මම හිතනවා මුලින්ම හිටින් නැතුව ඇති. subscription එකක් හම වෙනවා මාස 6කට. ඒ practical එක මාස 6ක යනකම් ඔයාලට continue කරන්න පුළුවන්. එක practical එකක් පස් පාර ගානේ. Can we do this practicals with Azure trial? ඔව්. Azure trial එකේ මේ practical එක කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. උදේ මොන හරි තියෙනවා නම් කොහොමද මේ Azure එකට load වෙද්දී පුංචි වෙලාවක් අපිට එනවා. ඒ අතරතුර ඔයාලට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ටෙස්ට් ලැබ් රන් කරන්න අපි ගාව තියෙන PC එකට රික්වයර්මන්ට් කොහොමද? පුතේ ඉන්ටර්නෙට් යන පුළුවන් ඕන මැෂින් එක මේ ටෙස්ට් ලැබ් එක රන් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද Azure එකේ තියෙන හින්දා ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ප්‍රැක්ටිස් එක්සෑම්ස් තියෙනවා. ඉවරුන ගමන් ඉක්මනින්ම එක්සෑම් එක කරන්න පුළුවන්. ඔව් විමුක්ති මෙහෙමයි. අපි ක්ලාස් එක සද්දකින් ඉවර කළා ඒ සතියේම ඔයාලට අනිත් පැත්තට දෙනවා ඔයාගේ මේ අපි PDF එකක් කරනවා අපි අපේ එක්සෑම් එකට එනම විදිහේ right I think ඒක බලලා වට ඒ සතියම අපි ගන්නවා අපි ගොඩක් කාට කරන්නේ ක්ලාස් එක ඉවර දවස් නම් සතියක් විතර පාඩම් කරලා ඊට පස්සේ සතිය අපි එක්සෑම් එක අනිත් පැත්තට කරලා තමයි මුත්‍ති කරලා සතිය තුනක් තුන්වෙනි සතියේ ඉවර දවසේ ප්‍රැක්ටිකල් එක්සෑම් ෂීට් එකක් අපි දෙනවා ඒක බලාගෙන ගිහලා වට එක්සෑම් එකේ හැම ලියන්න පුළුවන්. What is Azure trial? Azure trial එක කියන්නේ අපි ඕනම සර්විස් එකක් අපිට ටෙස්ට් කරලා බලන්න ඕනේ මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒකට අපිට හම්බ වෙනවා trial එකක්. $1 trial එකක් අපි එකට කියනවා Azure trial එකක් කියලා. right. මේකේ subscription basis යන්නේ දරුවෝ මම මෙතන ආපහු share කරන්න ඔයගලන්ට. right. මෙන්න ලැබ් එක ඇතුළේ නෙමෙයි ඉන්නේ. ලැබ් එකේ පුතේ අපි කරාට පස්සේ සමහරක් ලැබ්ස් මගේ ලැබ් එක මගේ තව දරුවෝත් මගේ යාළුවෝ කියන්නේ පාවිච්චි කරනවා. ඒතර සමහරක් කට්ටිය ඉන්නවා. ඒක දෙපාර තුන් පාර පාවිච්චි කරනවා. මම මෙතන හදන්න එකක් create ගිහලා virtual machine එකක් මම හදන්න. අර විදිහම හදලා මම image එක select කරන්නම් Windows Server version 19 කියලා. virtual machine එකට මම දෙන්නම් Azure VM කියලා. right. image එකත් හරි මම මේකට password එකක් දෙන්නම් Azure admin username එක. right. දාලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඒ options ටික අපි කතා කරමු හිමින් සැරේ. ස්ක්‍රීන් එක පේනව නේද අමරස? ඔව් ගයිස් ගැටලුවක් නේ. හරි. right මම මේක මෙහෙම ක්‍රියේට් කරන්න.
පුතේ බලන්න මෙතන මෙයා දාලා තිනවා මේ හදපු මැෂින් එකට ඔයාට පැයට $1.1 ගානේ කන්ටිනියු වෙනවා. සාමාන්‍යතර මේ හදපු මැෂින් එක 8GB මැෂින් එකක් මම හැදුවේ. ඒ මැෂින් එකත් එක්ක වැලිඩේෂන් ප්‍රොසෙස් මම දැන් ක්‍රියේට් කරන්න. මැෂින් එක දැන් ක්‍රියේට් වෙනවා. මේක හරි සරල ප්‍රැක්ටිකල් එකක්. ඒතර මේ වගේ ප්‍රැක්ටිකල්ස් 24ක් ඔයාලට කන්ටිනියු කරන් තියෙනවා. මේ දැන් මේ එකයිනේ. ඊට පස්සේ මැෂින් දෙකක් අපි හදලා දෙක කනෙක්ට් කරන තුන්වෙනි ප්‍රැක්ටිකල් එක. ඉතින් ඒ දෙක ඇතුලේ අපි තව සර්විසස් ස්ටෝරේජ් එකක් හදන. ඒක තුන්වෙනි ප්‍රැක්ටිකල්. ඒ වගේ එකින් ප්‍රැක්ටිකල්ස් කන්ටිනියු කරන තමයි අපි යන්නේ. right process එක done. deployment process එකේ දැන් මේක හදන පස්සේ මේ process එක ගියාට පස්සේ ඔයාලට මේ machine එකට connect කරන විදිහත් අපි බලමු මේකට කොහොමද connect වෙන්නේ සහ මේක ඇතුලේ දේවල් කොහොමද speed එක කොහොමද මේ හැමදේම අපිට බලන්න පුළුවන්. දැන් අපිට voice එකක් දාන්න කියන කොච්චර වෙලාවක් යනවද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒ යන time එකත් එක්ක හිතලා බලන්න මේක කොච්චර සරලද කියලා. තාම deployment progress. පුතේ හොඳට මතක තියාගන්න Microsoft Azure එකේ කිසිම දෙයක් අපිට free හම්බෙන්නේ නැහැ. right අපිට හැමදේම හම්බෙන්නේ අපි pay කරලා ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඒක host කරලා තියෙන්නේ. හැම host කරන දෙයකටම අපිට වැඩි ඕනේ අපි Microsoft ticket එකක් දැම්මත් ඒකත් ඔයගලගේ සල්ලි වලින් කැපෙනවා. ඒ කියන්නේ ඔයගලන් දාලා තියෙන ticket එක. ඒතර ඒකට අපි කියනවා free service එකක් හරි මොකක් හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් එක ඉගෙන ගන්න. ඒක මාසයක් වගේ දෙන්නේ. මාසෙ ඉගෙන ගත්තට පස්සේ ඔයාලට මේක හරිද? right මම හදලා ඉවරයි දැන් virtual machine එක. එයාට ගියන් පුතේ බලන්න මෙතන වම්බර පැත්තේ අපි සාමාන්‍ය කම්පියුටර් එකක් දකිනා වගේම හැම ඔප්ෂන් එකක්ම තියෙනවා. activity එක, tags එක, ඊට පස්සේ networking connect වෙන කොහොමද, Windows admin preview එක, size එක, hard disk එක හැමදේම මෙතන මේ විදිහට තියෙනවා. right තාරක චුට්ටක් බලන්න මේ මගේ ෆොටෝ එක උඩ ක්ලික් කරලා එතන බලන්න මේ වාට ස්ක්‍රීන් එක අනිත් පැත්තට පේන ගනි. මම අනිත් කටට ඉෂුව එකක් නැහැ. දැන් මම මෙතන ගිහලා මට මේ හදපු මැෂින් එක මම ඔයාලට පෙන්නන්න. මම මෙතන මේකට කනෙක්ට් වෙන්න ඕන. මම මෙතන කනෙක්ට් කියන බටන් එක කිව්වා. එතන මේකෙන් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. මේ විදිහට. right මම මේක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ කනෙක්ෂන් එකක් මට හම්බ වෙනවා. මම මේක හරහා කනෙක්ටිං කියලා දුන්නා. මම අහන පාස්වර්ඩ් මොනවද කියලා. මම පාස්වර්ඩ් දැම්මේ Azure admin username එක password එක password account 23 මම connect වෙනවා. connection එක මෙන්න මේ විදිහට හදා ගන්නවා. දැන් මෙන්න මේ විදිහට connection එක establish කරනවා. දැන් machine එක ඇතුළේ log වෙලා ඉවරයි. දැන් බලන්න දැන් අපි ඉන්නේ Azure එක ඇතුලේ. ඒතර මේ අපිට හම්බුනේ මම මේ විදිහට මම පෙන්නන්නම්. දැන් මම මේක ඇතුළේ ගියාම virtual machines වලට ගියාම පුතේ මේ තියෙන එක machine එකක්. Azure VM කියලා අපි දාපු නම. මෙතන ඔයාලට හදන්න පුළුවන් backup server, hard disk ඔක්කොම මෙතන හදන්න පුළුවන් ඔයාලට ඕන නම් ගිහිල්ලා. හරි. ඒ හදලා මේ ටික ඔක්කොම එකට connect කරන්න පුළුවන්. connect කරලා ඒ environment එක දැන් කොච්චරක් දුරට හරි සරලද කියන නම් හරි ඒ කියන්නේ ඒ වගේ අපි හරි basically තමයි අපිට යන්න පුළුවන්. යන්න තියෙන්නේ. right. ඒත් මේකේ මම නිකන් බලන්න පෙන්නන්නම්. මම මේක යන්නම් මේ සර්වර් මැනේජර් කොන්නුනේ. මේක ඇතුලේ ටික ඉගෙන ගන්න ඕන නම් ඒක වෙන මේක ගන්න ඕනේ. මේ සර්වර් එකක් නේ අපි. බට් ෂුවර් කියන එකට අපිට ලොකු ප්‍රශ්නයක් නෑ. අපිට ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. මම මේකට ගිහිල්ලා ඉවරලා නිකන් මම පෙන්නන්න මේක ඉන්ටර්නෙට් ස්පීඩ් එහෙම කොහොමද කියලා බලන්න. නිකන් අපි ස්පීඩ් ටෙස්ට් එක කොහොමද දාලා බලමු නිකන්.
කෙලින්ම Microsoft එකේ ඉඳන් කමියුනිකේෂන් එක අනිත් පැත්තට යන්නේ. මෙන්නගේ තප්පරට යන data speed එක. මොකද මම data centers ඇතුලෙන් යන්නේ. download speed එක තියෙනවා 821 megabyte per second. upload speed එක තියෙනවා right 300 විතර upload speed එකක්. ඉතින් ඒක Microsoft ලගේ සිස්ටම් එක. ඒ බලන්න අපි අර වැඩ කරද්දී අපිට feeling එකක් එන්නේ නැහැ. අපි වැඩ කරන remote system එකක් කියලා. හරි සරලව ඒ ටික වැඩ කරන. ඉතින් අපිට users ලාට ඔකේ connection එකක් දෙන්න ඕන නම් software එකක් install කරලා අපිට දෙන්න ඕන නම් මේ හැමදේම හරිම සරලයි. right එකම දේ තියෙන දරුවෝ අපි හරි මුලින් ඉඳන් ඉගෙන ගන්න. දැන් අපි මුල ටික ඉගෙන ගන්න නැතුව එකපාරටම අපි AZ104 හරි මොකක් හරි එකට ගියොත් අපිට ඒකත් කන්ටිනියු කරගන්න බෑ. right මම හිතනවා මේ කොටස ආට අයිඩියා එකක් නැති මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි අපිට කරගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රැක්ටිකල්ස් එකම තමයි යන්න ඕනේ. මේක අයිඩියාස් වලින් ප්‍රැක්ටිකල් වලින් එකින්කට යන්න ඕනේ අපි. අනේ ඒ කියන දේත් එක තමයි අපි මේ හැම Azure courses මේ ඔක්කොම හැදේ. right දැන් මම මේක ඇතුලේ VM එකක් හැදුවානේ. දැන් මේක ඇතුලේ මට බලන්න පුළුවන් sign in options වලට ගිහලා මේ machine එක මොනවද තියෙන්නේ, මේ machine එකේ logුනේ කවුද අන්තිමට, මේ හැම දෙයක්ම අපිට identity කවුද ඔක්කොම ටික අපිට මෙතනින් තියෙනවා. alerts ඔක්කොම generate වෙන විදිය. right machine එකේ මොනවද තියෙනවා මේක දැන් තාම මුකුත් නැති හින්දා මුකුත් නැහැ. නැත්තම් සාමාන්‍ය machine එකක් ගන්නවා වගේ ඒ හැමදේම මේකේ තියෙනවා. right මම ආපහු යනවා slide එකට. ඔයගලන්ගේ right එතකොට මේ අපි කතා කරපු VM environment එකෙන් දැන් තේරෙන්නේ නැති මේක චෙල් ලොකු දෙයක් නෙවෙයි කියලා. right එතකොට මේක මේ තියෙන ඔයගලන් ලැබ් එකට ලොග් ඉන විදිය මේ username password ගහලා මේ තියෙන ඔයගලන් ලැබ් එක ඇතුලේ ඔයගලන් දැන් දැක්ක එක right ඒක කොහොමද වැඩ කරන්නේ step by step ටික මේ විදිහට තියෙන්නේ right ඊට පස්සේ ඔයාගේ exam එක ගැන කතා කරොත් exam එක ඔයාලට online proctoring mode එකට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට exam center එකට යන්න ඕනේ නැහැ. covid situation එක යටතේ Microsoft ලා පුළුවන් තරම් ඔයාලන්ට කියන්නේ ඔයගලන්ගේ ඉතින් දැන් exams කරන්න කියලා. ඒකින්ද ඔයගලන් අපේ campus එකට ආවක්වත් වෙන කොහේ හරි exam center එකට booking එකට යන්න ඕනේ නැහැ. ඔයාලට laptop එකක් තියෙනවා නම් webcam එකක් තියෙනවා නැත්නම් desktop එකක් තියෙනවා නම් UPS එකත් එක්ක webcam එකක් තියෙනවා නම් ඔයාලට මේ class එක මේක exam එක ගෙදර ඉඳන් continue කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. by default exam fee එක registration එක $55යි. ඒකෙන් 50ක student discount එකක් අපි දෙන. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 55 කෙනෙක් 10000ක් වගේ යන්නේ 5500ක වගේ ගන්න exam එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපි try කරනවා ඔයාලට $5ට exam එක අරන් දෙන්න. ඒක ඔළුවට නිකන් දාගන්න එපා. general අපි කිව්වේ exam mode එක online proctored exam type එක ප්‍රශ්න 40ත් 60ත් අතර එන්නේ. ඒ ප්‍රශ්න 40 60න් එකක්වත් ඔයාලට මේ practicals නැහැ. ඔක්කොම තියෙන්නේ click කරලා drag and drop විතරයි තියෙන්නේ. click කරා නැත්නම් එහෙට මෙහෙට වෙනවා ගන්න MCQ ප්‍රශ්න තියෙන කොටක්ම passing score එක ලකුණු 700 න් පාස් වෙන්නේ. right 700 වල තියෙන ප්‍රශ්න ගන්න ලකුණු ගානේ ඒකම විනාඩි 180ක් වාට හම්බ වෙනවා. right විනාඩි 180ක් වගේට ටයිම් එකක් හම්බ වෙනවා ප්‍රැක්ටිකල් එක කළාට එන්න පුළුවන්. right ඊට පස්සේ සර්ටිෆිකේට් ගැන කතා කරාම සර්ටිෆිකේට් එක වාට අපේ ආයතනයෙන් හම්බ වෙන පාර්ට්නර් ආයතනයෙන් හම්බ වෙන සර්ටිෆිකේට් එක වාට කොහොමද හම්බ වෙනවා. ඔයා මේ කෝස් එක ඉවරෙච්ච ගමන් ඒක සිටුේෂන් එකත් එක්ක ඒක අපි ඔයාලට ඇවිල්ලා ගන්න පුළුවන් විදිහට අපි හදන්නේ. ඒතර ඒක සිටුේෂන් එකත් එක්ක බලමු කොහොමද මේ සිටුේෂන් එක තව මාසයක් ගෙදර ඉන්න නේද නැත්නම් හෙට අනිද්දා ඕපන් කරයිද මොකද කියලා අපි දන්නේ නැහැනේ. ඒකද ඒකම ඔයගොල්ලෝ එක්සෑම් එක ෆේස් කරාට පස්සේ Microsoft එකේම ආට ඔරිජිනල් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. Azure Fundamentals එක කම්ප්ලීට් කරලා කියලා මේක තමයි ගොඩාක් කම්පැනිස් වලින් බලන්නේ. ඒකෙන් හින්දාමයි අපි මේක ඔයගොල්ලන් එක්සෑම් එක ඉවරලා එදාම ඒ කියන්නේ ක්ලාස් එක ඉවරලා එදාම අපි ඔයගොල්ලන් පුළුවන් තරම් එන්කරේජ් කරන්නේ මේක කන්ටිනියු කරන්න කියලා. ඒතර සත්‍යයක් වගේ ඇතුළත අපි ඔයගොල්ලන් එක්සෑම් එකට IDs හදලා ශිෂ්‍යත්වය ආරම්භ දීලා ඒ දේවල් ටික අපි ඔක්කොම කරනවා ඒකේ විදිහට. right ඉස්සරහට තියෙන පාත් එක ගත්තොත් right ඉස්සරහට තියෙන පාත් එක අපි කතා කරොත් Azure AC 900 වලින් තමයි පටන් ගන්නෙ. මේ ඔයගොල්ලෝ පටන් ගත්ත එක මේකේ මොඩියුල් 24ක් තියෙනවා. අපි කතා කරන්නේ දැන් මොඩියුල් මේන්ලි 6 එක ඩිවයිඩ් වෙනවා 24කට. ඊට පස්සේ අපි කතා කරනවා Azure Administrator එක. මේ කෝස් එක සාමාන්‍යයෙන් මාස දෙකක් වගේ යන කෝස් එකක්. right ඒ කියන්නේ දවසට පැය 4 ගානේ මාස දෙකක් විතරයි. මොකද හේතුව මේක අපි අර මේ කරනවා වගේ කරන්න බෑ. මේක ගොඩාක් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්ත වැඩි මේකේ. ඒතර මේකේ තියෙන ප්‍රැක්ටිකල් එක විනාඩි 5න් 10න් කරන්න පුළුවන් ගන්නේ. උදාහරණයක් ගත්තොත් virtual machine දෙයක් හදන්න අපිට ප්‍රශ්නයක් නැහැ.
virtual machine එකේ interconnect එක හදන ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ඒකේ DR එකක් implement කරලා ඊට පස්සේ වෙනම දේවල් කරලා ඒක ඇතුළේ තියෙන site and services ඔය ගොඩක් දේවල් හදන්න අපිට අමාරුයි. ඒ ටික අපිට පැයක් එකමාරක් විතර අපිට යන්න පුළුවන් මේ practicals පැත්තේ. එතකොට ඒක තමයි AC104 කියන admin course එක. එතකොට මේ මෙතන මේ කඩේරක් ගහලා වෙන් කරොත් මේ දෙක තමයි mainly අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ exam දෙක. architecture level එකට යනකොට. කියන්නේ ටිකක් senior level එකට යනකොට මේකේ තියෙන security පැත්ත ගැන ඔයාලට සම්පූර්ණයෙන්ම දැනගන්න වෙනවා. මේක කොහොමද secure කරන්නේ කියලා. ඒ security වලට තමයි අපි AZ500 එක කරන්නේ. අර firewall, DDoS protection ඊට පස්සේ ඒකට තියෙන resource අපි නම නම් ඔය කියන්නේ හැමදේම අපි කරන්නේ ඔය ඔක්කොමත් එක්ක. right? එතකොට මේ ඔක්කොම දේවල් කියන්නේ මේ දේවල් ඔක්කොම තමයි දරුවෝ අපි ඔයගලන්ට කියන්නේ ඔයගලන් ලැබ් එක ප්‍රැක්ටිකල් එක ක්ලාස් එක කන්ටිනියු කරන විදිහ මේ හැම දෙයක්ම අපි රුපියල් 10000ක් වගේ ගන්නට තමයි ඔයගලන්ගේ කන්ටිනියු මම හිතනවා මේක ලොකු ග්‍රේඩ් ඇචීව්මන්ට් එකක් වෙයි ඔයගලන්ගේ ඉස්සරහට. right? එතකොට දේශාන් අහලා තියෙනවා do we need to follow the MCSA parallel with the Azure due to the both product with Microsoft. ඔතේ Microsoft කියලා කිව්වම මම එකකින් දන්නේ 100ක් ප්‍රොඩක්ට් ගත්තා 100ක් 2ක් 3ක් වගේ. එච්චරම Microsoft ලගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා. Azure කියන්නේ එක ප්‍රොඩක්ට් එකක්, ඒක ඇතුලේ SQL කියන්නේ තව ප්‍රොඩක්ට් එකක්, Power BI කියන්නේ තව ප්‍රොඩක්ට් එකක්, SharePoint කියන්නේ තව ප්‍රොඩක්ට් එකක්, ඒක ඇතුලේ ASP.NET කියන්නේ තව ප්‍රොඩක්ට් එකක්, VB.NET කියන්නේ තව ප්‍රොඩක්ට් එකක්, ඒ වගේ dashboard visualization ප්‍රොඩක්ට් ගොඩාක් තියෙනවා. ඒකෙන් ඔයා යන පැත්ත ඔය ඉගෙන ගන්න ඕනේ. දැන් server version 19 එකේදී අපි කරන්නේ MCS certified server administrator එකේ ඒක තනිකර කරන්නේ server එකක් ඇතුලේ තියෙන දේවල් අපි ඉගෙන ගන්නවා. ඒක මේකෙදි කරන්නේ නැහැ. මේක කරන්නේ server එකක් හදලා දෙන එක විතර Azure එකේදී. right? ඒතර පටලවා ගන්න එපා. මේක Azure platform එකක් අපි වෙනම අපි ඉගෙන ගන්නවා. server පැත්ත වෙනම ඉගෙන ගන්නවා. කවුරුද දැස්සක ඇහුවොත් මේක ඇතුලේ තියෙන ඒව දේවල් අපි කොහොමද dashboard එකට වෙනම visualize කරන්නේ කියලා power platform එක වෙනම ආට ඉගෙන ගන්න වෙනවා. What is the path for the software architecture? Software architecture path එකක් තියෙනවා දරුවෝ මම ඒක දාන්නම් මේ මුල entire PDF එකක් තියෙනවා අපි කරගෙන road map එකක් කියලා. road map PDF එක මම ඔයාලට share කරන්නම් ඔය group එකට. ඒතර ඒ road map practical එකේදී road map එකේ PDF එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් entirely මොනවද තියෙන්නේ මොනවද ඒ තියෙන දේවල් කියන හැම එකක්ම. Sir, do you do Azure machine learning professional courses too? රජින්ද්‍ර දැනට අපි කරලා නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා අපි මගේ අපේ සිංගප්පු ලෙක්චර් කෙනෙක් ඉන්නවා ටිකක් එයා Microsoft එකම වැඩ කරන්නේ. එයාත් එක්ක තව මේකේ ඉස්සරහ දින process ගැන අපි develop කරන්න. ඒ වෙනකොට සමහරකට machine learning AI පැත්තත් අපි process ඔක්කොම කරයි. right. එතකොට කොහොමද මේ course එකට සම්බන්ධ වෙන්නේ? කොහොමද මේ course එක continue? එතකොට මේකේ ඇත්තටම අපි කිව්වා වගේ මේක අපි ගොඩක් cost එක low cost දාලා කරන්නේ. එකක් තමයි අපි මේ වෙලාවේ situation එක හැටියට අපිට අර අපි කියපු අර servers computing technology ම තමයි. right? ඒ කියන්නේ අපිට ලොකු premises environment එකක් කියන්නේ නැහැ. අපි සාමාන්‍ය class එක ළමයි 10 15 ගන්නෙ. අපි ඇවිල්ලා කරනවා නම් මේක online කරන්නේ. ඒතකොට අපි ලොකු ළමයි ලොකු ප්‍රමාණයක් දැන් අපේ server class එකේ ළමයි ඉන්නවා 80ක් විතර. right? ඒතර ඒ 80 දාලා අපි practical කරන්න කියන නම් අපේ on premises class එක අපිට අමාරුයි ඒක කරන්න. but මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒතර ඒ තියෙන benefit එක. එහස අපිට Microsoft එකකින් හම්බෙන අපිට benefit එක. මේ වෙලාවේ Azure training කරන්න කියන benefit එක. ඉන්නේ කට්ටියව. right? ඒ හින්දායි අපිට lab එක ගොඩක් අඩුවට අපිට හම්බෙන්නේ. ඔය වගේ නිකන් හිතලා බලන්න. ඉතින් ඒ දේවල් ඔක්කොම අතක තමයි මේ 10000 කියන මුදලකට අපි දෙන්නේ. ඒතර මේකට සම්බන්ධයෙන් මම පුතේ ඕගොල්ලෝ මැසේජ් බල ඉන්නවා කතා කරේ. ඒතර ඒක දාන්න ඕන පුතේ මේ ලැබ් එක ප්‍රොවිෂන් මේ ලැබ් එකක් ඔයාලට හැදෙන්න දවස් 3ක් අඩුම යනවා. ඔයගොල්ලෝ පේ කරාට පස්සේ අපි ඔයගලන්ට ලැබ් එක පර්චේස් කරලා ලැබ් එකයි බුක් එක දෙකම අපි ඊමේල් කරනවා වගේ ඊමේල් එකට. එතකොට ඔයාලට මෙහින් අපේ නෙක්ෂන් ඉන්ස්ටිටියුට් එකකින් ඔයාලට ඊමේල් එකක් එයි. ඔයාගේ ලැබ් එක කොහොමද ගන්නෙ සහාය කියන දේවල් ටික. එතකොට මේ මුදල බ්‍රහස්පතින්දාට කාලේ බ්‍රහස්පතින්දා 3ට කලින් දෙනවා. මොකද සිකුරාදා සෙන්සුරාදා ඉරිදා කියන දවස් 2යි දවස් 3යි. ඒ දවස් 3ේදී ලැබ් එක ප්‍රොවිෂන් දෙනවා. right? එතකොට ඔයාගේ කන්ෆර්මේෂන් එක ක්ලාස් එකේ අපි අනිවාර්යෙන් බ්‍රහස්පතින්දා 3 වෙන කලින් කන්ටිනියු කරන්න ඕනේ. එතකොට ඔයාට ලැබ් එක බුක් එකේ 16ටම හම්බෙයි. එදා කන්ටිනියු කරන්න ඒ කියන්නේ ලැබ් එකේ ෆී එක දැම්මට පස්සේ ඒකේ ලැබ් එකේ ෆී එක දාන්නේ මෙහෙමයි 0.7යි 8100 8100 අපි ගෲප් එකට මැසේජ් එකක් දාන්නම්. right? 0.7යි 8100 8100ට ඔයා රුපියල් 10000 අපේ account number එකට deposit කරලා ඉවරලා ඒ deposit කරන slip එක එවද්දී එතන type කරන්න ඕනේ වගේ email address එකයි full name එක කියන්නේ certificate එකට එන්න ඕනේ name එකයි විතරයි. email address එකයි certificate එකට එන්න ඕනේ name එකයි course එකේ නම Azure කියලා දාන්න. දාලා 0.7යි 8100 8100 message කරන්න. ඒ ටික ඔක්කොම අපි group එකේ දාන්න. එතකොට ඔයාව register කරලා ඔක්කොම කරලා බ්‍රහස්පතින්දා තියයි බ්‍රහස්පතින්දා 3ට කලින් කරන්න. මොකද බ්‍රහස්පතින්දා රෑ අපි 12ට කලින් අනිවාර්යෙන් lab එක ගන්නවා. නැත්නම් අපි class එකේදී කරන්නේ වැඩ කරන්න බෑ. මොකද මේක අපිට
අපේ ගෙදරක මැෂින් එකක් වගේ ඔන් කරගන්න බෑ. ඒගොල්ලන් කරන්නේ බෑක් එන්ඩ් එකෙන් ප්‍රොවිෂන් කරනවා. එහෙනම් බෑක් එන්ඩ් එකේ ලැබ් එකක් හදනවා. ඒ හැදෙන එන්වයරන්මන්ට් එකේ ප්‍රොසෙස් කරලා ඔක්කොම කරලා ප්‍රොසෙසින් හැමදේත් එක්කම අපිට දවස් 2-3ක ටයිම් ඩියුරේෂන් එකක් යනවා. ඒකට අපිට ඉරිදා ක්ලාස් එකට ලබන සතියේ ඉරිදා වෙනකොට අපිට ක්ලාස් එක පටන් ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් එකත් එක්ක. මම මේ ක්ලාස් එක යන්නේ මෙහෙමයි. මම ප්‍රැක්ටිකල් එක කරනවා ඊට පස්සේ ආ ප්‍රැක්ටිකල් එක කරනවා. හරි? ඒ කියන්නේ ප්‍රැක්ටිකල්ස් 24 මේ විදිහට යන්නේ. ඒතකොට ඔයාලට කිසිම වෙලාවක ඔයාලට වර්ධින්නේ නැහැ. හෑන්ඩ්ස් ඔන් කියන්නේ මම කරලා ඉවරලා ගෙදර ගිහිල්ලා කරන් එන්නේ එහෙම මුකුත් නෙමෙයි. මේ ක්ලාස් එකේ මාත් එක්කම තමයි දිගින් මම කරා ඔයා කරා මම කරා ඔයා කරා ඒකට මේ දිගටම යන්නේ. අපි පැය 16 යූස් කරන්නේ මොඩියුල්ස් 12 දෙකට කඩලා යූස් කරනවා. ඊට පස්සේ අන්තිම දවසේ අපි පැයක් තනිකරම එක්සෑම්ස් වලට විතරක් අපි ඩිසයිඩ් කරගන්නවා. හරි? ඒක එක්සෑම් පාඩම් කරන්න කොහොමද? එක්සෑම් එක කන්ටිනියු කරන්න කොහොමද? ඔය කියන හැමදේත් එක්කම ඊට පස්සේ අපි එදාම හවස ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් එකත් අපි කරනවා. රෙජිස්ට්‍රේෂන් කරලා ඉවරලා ඔයගොල්ලන්ගේ රහතියක් ඇතුළත අනිවාර්යෙන් එක්සෑම් එකට අපි දාලා මෙතන ළමයි 100ක් ඉන්නවනම් 100ම එක්සෑම් එකට රෙඩි කරලා අපි ඉවර කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි එක්සෑම් එක කරලා ඊට පස්සේ අපි අර ඔයගොල්ලෝ අහනවා වගේ මේක කන්ටිනියුේෂන් එක ඊළඟ කෝස් එක අපි පටන් ගන්නවා ඉසෙට් 104 එක. හරි? ඔයගොල්ලෝ තමයි අපි ජෙනරල් ස්ට්‍රක්චර් එක මේ ක්ලාස් එකේ යන. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට කෝස් එකේ view එක මොකද්ද? මොකක්ද යන්න ඕනේ අපි පාත් එක මොකද්ද? ඇෂුවර් පාත් එක. ඊට පස්සේ අපිට කොහොමද මේ කෝස් එක සම්බන්ධ වෙන්නේ? මොන මොන ප්‍රැක්ටිකල්ස්ද කරන්නේ? කොහොමද කෝස් එක කරන්නේ කියන එක සම්පූර්ණයෙන්ම 100% අයිඩියා එකක් එන්නේ නැති කියලා. හරි? චාමර් සර් ඔව් ගායන් සර් මට මුලින් දෙයක් කියන්න ඕනේ දැනට අපේ ඇෂුවර් WhatsApp group වල සම්බන්ධ වෙලා නැත්නම් හරිද මම ඔයගලන්ට දැන් මේ chat එකේ දානවා link එකක් ඒ හරහා ඔයගලන්ට අපේ group එකට සම්බන්ධ වෙන්න පුළුවන් මෙතන සමහරක් කට්ටිය දැන් සම්බන්ධ වෙලා නැත්නම් ඒතකොට මේ group එකට අපි සීලම විස්තර ටික දාන්න බලාපොරොත්තු වෙනවා payments කරන විදිය ඒ හැම දෙයක් ගැනම. දැන් ඔයගලන්ට මම හිතන ලස්සනට ගායන් සර් පැහැදිලි කරලා දුන්නා. මේකේ වැදගත්කම මොකක්ද? ඔයගොල්ලෝ ගිහිලා බැලුවොත් එහෙම දැන් අපේ තියෙන vacancies දිහා බැලුවොත් එහෙම ගොඩාක් ආයතන දැන් මේ Azure certifications ඉල්ලනවා. ඒ නිසා ඉදිරියේදී ඔයගලන්ට මේ පැත්තෙන් ඉස්සරහට යනවා නම් මේ certifications වැදගත් වෙනවා. ඒකට අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ව ECET 500 එක දක්වා අරගෙන යන්න. ඉතින් ගෑන්ස්ලා කිව්වා වගේම මේ group එකට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. ඒත් ලබන සුමානේ අපි පළවෙනි මේ ක්ලාස් එක පටන් ගන්න හරියට උදේ 9ට උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් අපි මේ ක්ලාස් එකේ එකතු වෙලා ඒ අදාළ ප්‍රැක්ටිකල්ස් ඔයගොල්ලොත් කරනවා අපිත් කරනවා ඒ ආකාරයට තමයි යන්නේ. ඒ වගේම ගෑන්ස්ලා මට ඔයගොල්ලන්ගෙන් අපි තව උදව්වක් ඕනේ මේක හැමෝටම පුංචි ගානකට කරන්න ඒකට ලැබ් එක පොත හැම දෙයක්ම ඇතුළත් වෙනවා රුපියල් 10000ක් වගේ මුදලකට ඉතින් ගායන්ස මට පුළුවන් ද අපේ Facebook එකේ link එක පොඩ්ඩක් දාන්න මේක share කරලා මේගොල්ලොත් අපිට උදව් කරાવી මේ chat එකට පොඩ්ඩක් දාන්න. ඒතර තව යාළුවන්ට මේක පිළිබඳව දැනුවත් කරන්න. හරිද? මොකද ඉස්සරහට තාම වැදගත් වෙන certification එකක් තමයි අදින් ඔයගොල්ලෝ මේ certification එකක් ගන්න තමයි අද ඉඳන් ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්න. ඉතින් මේකට අවශ්‍ය හැම දෙයක්ම කියන්නේ ඔයගොල්ලන්ගේ මේක උගන්වලා දැන් එක්සෑම් එක කරන්න කියලා අපි අත්හරින්නේ නැහැ. ඒකට අවශ්‍ය අපි කියනවා ඒවට ඒ අදාළ පාස් පේපර්ස් ඒ කියන්නේ අපි ඩම්ප් කියලා ඒවත් අපි කරවලා තමයි ඔයගොල්ලන්ගේ එක්සෑම් එකට යොමු කරන්නේ. ඉතින් ඒ එක්සෑම් එකට මෙච්චර කල් අපි යොමු කරපු කට්ටිය 90කට එහා පාස් වුණා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඒව ගැන හිතන්න එපා. ඒවා අපි ඔක්කොම ටික බලනවා. ඒත් හොඳින් කොහමද ඔයගොල්ලන්ට එක්සෑම් එක ගොඩ දාලා දෙනවා. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. ඔයගොල්ලන්ට මේකේ අවබෝධයක් තියෙනවා නම් ඔයගොල්ලන් තේරුණා මොකද්ද කියන එක. ඒ කියන ඔයගොල්ලෝ කැමති නම් අපි group එකට සම්බන්ධ වෙලා ඒකේ තියෙන විස්තර වලට අනුව ඉදිරියේ payment කරලා ඒකට සම්බන්ධ වෙන්න. ගයිස් ඔස්සේ මම link එක දාන්න දැන් සර්. ඔව්. මම ඒ link එක WhatsApp group එකට දාන්නම්. මම දැන් දාන්නම්. මේ අපේ Teams එකේ chat එකට දාන්න. ඉතින් අපිට කරන උදව්වක් විදියට මේක ප්‍රචාරයක මේක ෂෙයා කරලා අපිට උදව් කරන්න මේ කෝස් එක පිළිබඳව ළමයි දැනුවත් කරන්න. ඔයගොල්ලන්ගේ යාළුවෝ දැනුවත් කරන්න. ඒ වගේම අද ලෙසන් එකේ වීඩියෝ එක අපි ඔයගොල්ලන් groups වලට දානවා. තව මේකේ අපහසු දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ආයිත් ඒක බලන්න පුළුවන්. අපි අද හවස වෙනකොට දාන්න පුළුවන් ගෑන්ස් නේද? අද රැ වෙනකොට. ඔව්. ඊළඟට ඔයගොල්ලන්ට කෝස් එක දැන් අපි ෆුල් ඩේස් දෙකයි පැය 16ක් මේක තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට අපි රෙකෝඩ් කරන්නේ නැහැ කෝස් එක.
ඔයගලන්ට ඕන නම් හරි රෙකෝඩ් කරගන්න පුළුවන්. හදිසියක් අතම එහෙම ගැටලුවක් ආවොත් මේකට සහභාගී වෙන්න බැලුවොත්. හැබැයි ඒක ඔයගොල්ලන්ගේ පර්පස් එකට විතරයි. ඒක කොහෙටවත් YouTube එකකටත් කොහෙටවත් ඒක අප්ලෝඩ් කරන්න එපා. ඔයගොල්ලන්ගේ ප්‍රයෝජන සඳහාම පවණක් තියාගන්න. මොකද මේ වගේ කෝසස් අපිට රෙකෝඩ් කරලා මේ කොහෙටවත් අප්ලෝඩ් කරන්න බෑ. හදිසියක් ඔයගොල්ලන්ට මේ මිස් වෙනවා නම් ඔයගොල්ලෝ මොකක් හරි ක්‍රමයකට රෙකෝඩ් කරගත්තට කමක් නැහැ. හැබැයි ඉතා කාරුණික ඉල්ලීම තමයි ඒක පිටට යවන්න එපා. ඔයගොල්ලෝගේ පාවිච්චි සඳහාම තියාගන්න. හරිද? දැන් සර් මේ තව ඔයගලන්ට කැමති ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට අහන්න පුළුවන්. ඒක නැත්නම් මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඔව් ක්ලාස් එක නමන්ට එක දරුවෝ අපි කොහොමත් මෙතන මයික් එක මියුට් කරන්න මුත් කරන්නේ නැහැ. මෙතන අර ප්‍රස් දෙකේදී අපි චාමර්ස් අපි ක්ලාස් වල එන්නමන්ට ඉන්නකොට මයික් එක ඔන් කරනවා, කැම් එක ඔන් කරනවා. හිටපුවා නේද? ඒක ක්ලාස් එක කන්ටිනියු කරන ඩිස්ටර්බන්ස් නැහැ. ප්‍රස් ඉන්ටරැක්ෂන් සෙෂන් එකේදී අපි මයික් ඔක්කොම මියුට් කරලා තියෙනවා. ක්ලාස් එක කරද්දී කිසිම ගැටලුවක් ඉන්නේ නැහැ. ඔයගලන්ට ක්ලාස් එකේ අපි යන විදිහට යන්න පුළුවන්. ඉතින් මේක ආයි කියන්න ඕනේ මේක ෆන්ඩමෙන්ටල් ලෙවල් එකේ ඉඳන් පටන් ගන්න හොඳම ස්ටේජ් කෝස් එකක්. මේක අපි මේ විදිහට කරන්නේ. ඔයගලන්ට කිසි ඕන දෙයක් තියෙනවා ඔයගොල්ලෝ අහන්න කිසිම ගැටලුවක් නැතර. ඒ වගේම ඉස්සරහට ජොබ් එකක් හොයනකොට ජොබ් එකකට අපි යනකොට අනිවාර්යයෙන්ම තිබෙන්න ඕනේ සර්ටිෆිකේෂන් එකක්. අනිවාර්යයෙන්ම තිබෙන්න ඕනේ සර්ටිෆිකේෂන් එකක්. ඔයගොල්ලෝ බලන්න වේකන්සිස් වල තියෙන වේකන්සිස් තියෙන හොයලා ගොඩක් වෙලාවට මේ IT companies මේ Azure certifications Azure දන්නවද ඒ certifications ගැන අහනවා. තව අපිට විස්තර මුකුත් කියන්න දෙයක් නැහැ. මම ආයෙත් මතක් කරනවා. මේ බ්‍රහස් ඔයගොල්ලෝ පේමන්ට් එක කරන්න ඕනේ. ඒකට අවශ්‍ය ඩීටේල්ස් ටික ඔයගොල්ලෝ ගෲප් එකට දානවා. බ්‍රහස්පතින්දා 3න් ඉස්සෙල්ලා පේමන්ට් එක කරලා ඒ ස්ලිප් එක අපි සඳහන් කරන ගෲප් එකේ සඳහන් කරන නම්බර් එකට WhatsApp කරන්න ඕනේ. මොකද අපිට ලැබ් එක ඒ බුක් ටික ඔයගොල්ලන්ට ඉරිදා මේ සෙන්සුරාදා දිනකොට ලගුණ ලැබෙන්න සලස්වන්න ඕන නිසා. ඊළඟට ඔයගොල්ලන්ට ගෲප් එකෙත් අපි මැසේජ් වලට ලව් කරනවා. හදිස්සියෙන් මෙතනින් අහන්න බැරි මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ගෲප් එක හරහා නැත්නම් අපිට පර්සනල් මැසේජ් එකක් දාන්න හරි අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට ගායස මේ සර්වර් 2019 එක ගැන පොඩ්ඩක් අහලා තියෙනවා. හරිද? අපි ඒක ගෲප් එකට දාන්න. මොකද ඒකත් අපි සෙෂන්ස් පටන් ගන්න ලබන සුමානේ. ඒක බදාදා හවස තියෙන්නේ. 7:00 ඉඳන් 10:00 වගේ යන ඒ ක්ලාස් එක ලබන සුමානේ අපි පළවෙනි සෙෂන් එක පටන් ගන්නවා. දැන්ට අපි පොඩි බේසික් ටික ගන්නවා කියන්නේ පොදුවේ හැම ළමයෙකුටම තේරුම් ගන්න පුළුවන් විදිහට මේ බේසික් ටිකක් ගන්නවා. කෝස් එකේ පළවෙනි මොඩල් එක ලබන සුමානේ පටන් ගන්න ලබන බදාදා ගායස ඒකත් අපි ගෲප් එකට දාන්න. පොඩ්ඩක් එතන ඔක්කොම විස්තර ටික තියෙනවා. ඔයගොල්ලෝ ඒකෙන් දැනගන්න පුළුවන් ගොඩක් දේවල්. තව විශේෂ දෙයක් තියෙනවද ගායස කියන්න? සර් මේ කෙනෙක් අහලා තියෙනවා මේ can I talk කියලා. ඔව්. නම්බර් එක අපි දාමුද මේ chat වගේ නම chat කියලා තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. ඔයා මේ අපේ ජෙනරල් නම්බර් එකට කතා කරන්න. අපේ ට්‍රේනර් කතා කරනවා. ට්‍රේනර් කෙනෙක්ම 071 434 211 ඒ දාන්න. නම්බරට කතා කරන්න. ඕන දෙයක් Windows Server class එකේ morning තියෙනවා. දැන් යහන්න morning class එකක් නැහැ. class එක තියෙන්නේ බදාදා රෑ 7:00 ඉඳන් 10:00 11 වගේ නිකන් class එක යනවා. ඒක next week පටන් ගන්න. දැනට free courses 3ක් කියන්නේ interaction courses 3ක් ගියා. ඒ තුනම මම Azure group එකත් එක්ක share කරනවා. ඔයගොල්ලෝ ඒක බලන්න. පැය 3 videos දෙකක්, පැය 6ක videos වගේ තියෙන්නේ. ඒ ටික බලන්න. බලලා ඉවරලා ඔයගොල්ලෝ කැමති නම් ඒකට okay. right. ඊට පස්සේ Azure system architecture path එක course details දාන්න පුළුවන්. sure. මම එකක් දාන්නම්. Azure ඒ කියන්නේ system architecture path එක ඒකේ සම්පූර්ණ PDF එකක් තියෙන්නේ. අපි ඒකට Microsoft Azure roadmap කියලා අපි කියනවා. roadmap PDF එක මම ඔයගොල්ලොත් එක්ක share කරන්න. ඒකේ වාට හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. right. any developer courses SQL or .NET. ඔව් ළඟදීම අපි රිලීස් කරනවා. අපි හිටපු ලංකාවේම සීනියම් ලෙක්චර් කෙනෙක් ජීව කියලා. එයා දැන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඉතින් ගොඩක් වෙලාට ඉස්සරහට SQL and .NET යන courses ඔක්කොම ඉස්සරහට publish වෙයි.
ජෙනරලි මේ කෝස් එකේ මොන හරි වඩන්න අමතක දෙයක් තියෙනවා නම් උගල මොනවාක් මෙසේජ් කරන්න කිසිම ගැටලුවක් නැහැ. චාමස කතා කරන්න කෝස් කෝඩිනේෂන් පැත්තේ මොනවද? ඒතර අපි අර කිව්වා වගේ මේ චාමස ලබන සතියේ අපි ක්ලාස් එක ෂාප් 9 o'clock පටන් ගන්නවා 9 ඉඳන් 5 වෙනකන්. එහෙනම් පහනකදී ඔයගොල්ලෝ අපිට කරන උදව්වක් විදිහට ඔයගොල්ලෝ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න දැනුවත් කරන්න. හරිද? මොකද අපි මේ ට්‍රැක් එකේ AZ 500 වෙනකන් වෙනකම්ම ඔයගොල්ලන් අරගෙන යන සූදානම් සහ ඒ සර්ටිෆිකේෂන් ටික ඔයගොල්ලෝ ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. එහෙනම් තව මොන හරි මැසේජස් තියෙනවා නම් අපිට පර්සනලි හරි WhatsApp කරන්න අපිට ඒකට උත්තර ලබා දෙන්න පුළුවන්. ගෑස් එහෙනම් අපි අදට නවතිමුද? ඔව් සර්. අපි මේ ඇත්තටම මේ ටයිම් එක තියලා තියෙන නිසා වැඩිපුර විනාඩි පැය භාගයක් ඔයගොල්ලන් තියෙන ප්‍රශ්න අහන්න. මොකද ඔයගොල්ලන් ක්ලියර් කරගන්න ඕනේ මුලින්ම ඔයගොල්ලන් මොනවද කරන්න යන්නේ කියලා. ඒගොම ඉස්සරහ තියෙන චාමස් ඔයගොල්ලෝ ජොබ් ෆීල්ඩ් එකේ ලොකු පැත්තක් ඕපන් වෙන පැත්තක් තමයි මේ යන්නේ ඉස්සරහට. ඔයගොල්ලෝ අපි විශ්වාස කරලා අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපිට කරන්න පුළුවන් දේවල් අපේ plan තියෙනවා ගොඩක්. ඔයගොල්ලන්ව හොඳ jobs වලට දාන්න. අපිට එන vacancies ඔයගොල්ලන් groups වලට දානවා. හරි ඔක්කොම අපි කරනවා. ඒක නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ course එකෙන් පස්සේ නෙමෙයි දිගටම අපිට කරන්න පුළුවන් හොඳම දේ ඔයගොල්ලෝනේ කරන්න අපි සූදානම්. එහෙනම් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. ඔයගොල්ලෝ ලබන ඉරිදත් හරියට මුදේ 9ට හම්බ වෙමු. එහෙනම් අපි ගිහිල්ලා එන්න. සුබ දවසක් පරිස්සමින් ඉන්න. ආයුබෝවන්. ආයුබෝවන් දරුවෝ.